මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරා. ඒ අනුව ප්‍රසන්ටේෂන් එක දාලා තියෙනවා මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. ඒ ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට පෙවුනා නම් මට ෆීඩ්බැක් එකක් දෙන්න. right. okay. එහෙනම් අපි පටන් ගමු. අපි දැන් අද ඉන්නේ 5 වෙනි පාඩමේ. එතකොට ගිය සතියේ අපි කරා මේ පාඩම මුදල් සැපයුම සහ මුදල් ඉල්ලුම සම්බන්ධයෙන්. එතකොට අපි අතිශයින් අපේ විභාගයට වැදගත් කොටස් අපි මේ පාඩමේදී සාකච්ඡා කරා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ගිය පාර පාඩමට සහභාගී වෙන්න බැරි වෙච්ච එයාට පුළුවන් ඒ වීඩියෝ එක අහන්න. අනිවාර්යයෙන්ම ඔබ ඇහිය යුතුයි. මොකද විභාගයේදී ඔබට එයින් ප්‍රශ්න ලැබෙන නිසා. එහෙමනම් අද අපි ඉන්නේ අපේ 6 වෙනි පාඩමේ. ඒතකොට අපි මූල්‍ය ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරා. මූල්‍ය පද්ධතිය සංරක්ෂක ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි මූල්‍ය පද්ධතියේ පදනම මුදල් ලෙස හඳුනාගත්තා. ඒ මුදල් ලෙස හඳුනාගත්තට පස්සේ අපි මුදල් පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. එතකොට මුදල් සම්බන්ධයෙන් අපි හැඳින්වීමක් කරා. කොහොමද මුදල් ආවේ, මුදල් වල ලක්ෂණ, විකාශය මේ පිළිබඳව කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මුදල් සැපයුම හා මුදල් ඉල්ලුම සම්බන්ධයෙන්. ඊළඟට අපි කතා කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරද්දී අපි දීර්ඝ වශයෙන් ගැඹුරට සාකච්ඡා කරන්න අදහස් කරන්නේ. නමුත් මේ පිළිබඳව හඳුනා ගැනීමක් සහ මේ පිළිබඳව අපි මූලික දැනුම ලබා ගැනීමක් තමයි කරන්න හදන්නේ. කලින් ටියුට් එකේ ගානක් තියෙනවා හදන්න. ඕක අපි හදමු. අපි මේ පාඩම ඉවර වෙලා අපි ගානට යමු. පාඩම අපි පටන් අරගෙන ඊට පස්සේ අපි ඒකට අපි ඒ ගාන දිහා බලමු. right. එහෙමනම් අපි දැන් බලමු මේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ. එතකොට මේ පාඩම් අංක 5 අපේ අරමුණු වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණක් වන ආර්ථික හා මිල ස්ථායීතාවය පිළිබඳව හඳුනා ගැනීම. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව හඳුනා ගැනීම. ඊළඟට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය සහ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව හඳුනා ගැනීම. ඊළඟට මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව සාකච්ඡා කිරීම. ඊළඟට මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ පිළිබඳව සාකච්ඡා කිරීම. මේක තමයි අපේ ප්‍රධාන අරමුණු වෙන්නේ මේ පාඩම් අංක 5. right. එමනම් අපි බලමු ආර්ථික මහා බැංකුවේ අරමුණු දිහා. එතකොට මහා බැංකුවේ අරමුණු ගත්තොත් අපි දන්නවා මහා බැංකුවේ ප්‍රධාන වශයෙන්ම අරමුණු දෙකක් තියෙනවා කියලා. එතකොට මහා බැංකුවේ අරමුණු දෙක අපි ගත්තොත් එකක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය. දෙවෙනි එක තමයි මූල්‍ය පද්ධති ස්ථායීතාවය. එතකොට මේ ගැන අපි සැකවින් සාකච්ඡා කරා අපේ හැඳින්වීමේදී. එතකොට මහා බැංකුව දැන් රජය මූර්ත ආර්ථිකය පිළිබඳ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරනවා, ක්‍රියාත්මක කරනවා, ආර්ථික වර්ධන කටයුතු සඳහා ඔවුන් කටයුතු කරනවා. එතකොට මහා බැංකුව තමන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දෙනවා. විශේෂයෙන්ම මේ තමන්ගේ අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කිරීම තුළින්. ඉතින් ඒ අනුව ආර්ථික හා මිල ස්ථායීතාවය ගැන කතා කරද්දී අපිට නිරන්තරයෙන්ම අහන්නට ලැබෙන ප්‍රතිපත්තියක් තමයි මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන්ම ආර්ථික ස්ථායීතාවය සහ මිල ස්ථායීතාවය යන දෙකම ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්නා වූ ප්‍රතිපත්තියක්. එතකොට ආර්ථික හා මිල ස්ථායීතාවය කියලා අපි කියන්නේ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට. එතකොට මොකද්ද තිරසාර සංවර්ධනයක් කියලා කියන්නේ? අඛණ්ඩව සිදුවන්නා වූ සංවර්ධනයක්. right. එතකොට මේ අද එකපාරට දියුණු වෙලා හෙට වැටෙන එකක් නෙමෙයි. අඛණ්ඩව පවතින සංවර්ධනයක්, දියුණුවක්, growth එකක් ළඟා කර ගැනීම සඳහා පොදු මිල මට්ටමේ සිදුවන පුළුල් විචලනය
මොකද්ද පොදු මූල්‍ය මට්ටමේ සිදුවන පුළුල් විචලනයන් කියන්නේ? අපි සරලව අපිට උද්දමනයේ ලෙස එයා හඳුනා ගන්නට පුළුවන් අවම මට්ටමක පවත්වා ගැනීම. එහෙමනම් මේ මූල්‍ය ප්‍රතිපත්තියේ ඒ වගේම මහා බැංකුවේ ප්‍රධාන අරමුණක් තමයි ආර්ථික තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යාමට ප්‍රතිපත්ති සකස් කිරීම. ඒ වගේම ඒ සඳහා අත්‍යවශ්‍ය වන උද්දමනය පාලනය කොට මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. right? එතකොට මේ දෙක වෙන වෙනම පීලි දෙකක යන එකක් නෙමෙයි. මේක එකට යන එකක්, එකිනෙක හා බැඳුණු දෙයක්. මොකද මිල ස්ථායීතාවය ඔබ පවත්වා ගත්තොත් තමයි ආර්ථිකයේ නිවැරදි තීරණ ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි පසුගිය පාඩම් වල කතා කරා උද්දමනයේ තිබෙනා වූ බලපෑම. ඒතර අපි දැක්කා උද්දමනයේ සිදු වෙනකොට මුදලේ ආර්ථික කාර්යභාරය ඉටු කර ගන්නට බෑ. ඒ වගේම උද්දමනය පාලනය කළ නොහැකි තත්වයකින් පැවතුනොත් එය නිෂ්පාදකයන් ආයෝජකයන් අධෛර්යමත් කිරීමටත් හේතු වෙන්නට පුළුවන්. ඒ අනුව ආර්ථිකයේ වර්ධනයට එය ඍණාත්මක ලෙස බලපෑම් ඇති කරනවා. ඉතින් එහෙමනම් ආර්ථිකය තිරසාර වර්ධනයක් කරා ගෙන යන්නට නම් අනිවාර්යයෙන්ම අපිට උද්දමනය පාලනය කරලා මිල මට්ටම් වල පුළුල් විචලනයන් ඇතිවීම පාලනය කරලා මුදලයාගේ ස්ථාවරව තියාගන්න වෙනවා. එහෙම තියාගත්තොත් තමයි ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩ නැගිලා ව්‍යවසායකයන්ගේ විශ්වාසය ගොඩ නැගිලා සම්පත් පාවිච්චි කරලා කාර්යක්ෂමව මූර්තාර්ථිකය දියුණු කරන්නට රට ඉදිරියට යන්නට කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මහා බැංකුව මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් රටේ සම්පත් කාර්යක්ෂමව භාවිතයත් නිෂ්පාදනයේ දිරිමත් කිරීමත් ඒ වගේම ආර්ථිකය තුළ ඉල්ලුම පවත්වාගෙන යාමත් යනාදී කටයුතු සිදු කිරීමට උත්සාහ දරනවා. right? එතකොට මේ අනුව මතක තියාගන්න මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ දෙපැත්තකට යන දෙකක් නෙමෙයි. මේ දෙක එකිනෙක හා සම්බන්ධයි. එතකොට මිල ස්ථායීතාවය ආර්ථික ස්ථායීතාවයට තිරසාර සංවර්ධනයක් සඳහා අතිශයින් වැදගත් වන්නා වූ දෙයක්. එතකොට මිල ස්ථායීතාවය කියලා මොකක්ද කියලා අපි අහුවොත් අපිට කියන්න පුළුවන් රටේ ආර්ථිකයට හිතකර මට්ටමක අඩු හා ස්ථායී මට්ටමක උද්දමනය පවත්වා ගැනීම කියලා. ඒත් අපි පසුගිය පාඩමේ කතා කරා මේ අවදමනය කියන එකත් එච්චර සුබවාදී දෙයක් නෙමෙයි. ඒකට අවදමනයේදී සිදු වෙන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ පොදු මිල මට්ටම ක්‍රමයෙන් අඩු වීමට ලක් වෙනවා. අපි කෝ ඒක නිෂ්පාදක අධෛර්යමත් කරන එයත් සුබදායක දෙයක් නෙමෙයි. උද්දමනයත් සුබදායක දෙයක් නෙමෙයි. එතකොට පාලනය කළ නොහැකි උද්දමනයක් පවතින අවස්ථාවලදී විශාල ගැටලු ආර්ථික ගැටලු ඇති වෙනවා. ඒක අපි ගිය සතියේ සාකච්ඡා කරා. එහෙමනම් මේ උද්දමනය අතිශයින් ඉහළ මට්ටමකට ගමන් කිරීම හෝ අවදමනයක් කරා ගමන් කිරීම කියන දෙකම නොකළ යුතු දෙයක්. එහෙමනම් මෙය මනාව පාලනය කරමින් යම් හිතකර මට්ටමක තියාගන්නට ඕන. එතකොට බේසිකලි අපි කියනවා මේ අඩු හා ස්ථායී මට්ටමක තියාගන්න පාලනය කළ හැකි. එතකොට පාලනයෙන් තොර විය නොහැකි. පාලනය කළ හැකි වේද? පාලිත අඩු ස්ථායී උද්දමනය. එතකොට අඩු ගානක්. ඒක අපි හිතමු 105ට වඩා අඩු ගානක්. මිල තනි අගයක තියාගන්න ඕනේ අපි. ඒ වගේ මේ ඉතා අඩු උද්දමනයක් සුළු උද්දමනයක් පැවතීමේ ගැටලුවක් නැහැ. නමුත් එය පාලනය කළ නොහැකි, පුරෝකථනය කළ නොහැකි තත්ත්වයකට පත් වෙනවා නම් ඒ තරම් සුබදායක වන්නේ නැහැ. ඒතකොට ඔබට පුළුවන් වෙන්න ඕනේ උද්දමනය පාලනය කරන්න, පුරෝකථනය කරන්න, එය අඩු මට්ටමක පවත්වාගෙන යන්නට. එහෙම පවත්වාගෙන යනවා නම් ඒ හිතකර වෙනවා. එතකොට මිල ස්ථායීතාවය ඇති කරපුවම එහෙමත් නැත්නම් මේ උද්දමනය පුරෝකථනය කළ හැකි පාලිත අඩු අගයක තනි අගයක පවත්වාගෙන යනකොට ඔබට පුළුවන් වෙනවා වඩා හොඳ ආර්ථික තීරණ ගන්න. එය දිගුකාලීන ආර්ථික ස්ථායීතාවයක්, තිරසාර සංවර්ධනයක් ළඟා කරගන්නටත් රටේ තියෙන සම්පත් වඩා ඵලදායී කාර්යක්ෂම ලෙස
භාවිතයටත් උපකාරී වෙනවා. එහෙමනම් ඔබට පේනවා මේ දෙකේ තියෙන අන්තර් සම්බන්ධය සහ තියෙන වැදගත්කම. එතකොට මේ මිල ස්ථායීතාවයේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒතර මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් දෙස අවධානය යොමු කරනවා. එම පළවෙනි එක තමයි උද්දමනය පාලනය කිරීම. ඒ අනුව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීම. දෙවැනි එක ආර්ථික වර්ධනය. එතකොට මේ දෙකම බැලන්ස් කරගෙන අපි ඉස්සරහට ගමන් කරන්නට ඕනේ. එතකොට මිල මට්ටම් පහළ බහිනකොට අපි මොකද කරන්නේ? මුදල් සැපයීම වර්ධනය කරන ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් ගෙනියන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම උද්දමනයේ ඉලක්කගත මට්ටමට වඩා ඉහළ යනකොට මුදල් සැපයීමේ වර්ධන වේගය අඩු කරන සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. ඒ අනුව මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී උද්දමනය සහ ආර්ථික වර්ධනය කියන දෙකම ළඟා කර ගැනීමට අර මේ ફોකස් කරලා තමයි මේක ක්‍රියාත්මක කළ යුත්තේ. එක පැත්තක් විතරක් බලන්නට හැකියාවක් නැහැ. එතකොට අපිට පුළුවන් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් හෝ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් ගෙනියන්න අපිට අවශ්‍ය ආර්ථික වර්ධනය දියුණුව ළඟා කර ගැනීම සඳහා. එතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් සහ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? රයිට්? මේක සාකච්ඡා කරමු. right. එතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක ප්‍රධාන අරමුණ වන්නේ රට තුල මුදල් සැපයුම වර්ධනය කිරීම. නැත්නම් රටේ පවතින මුදල් ප්‍රමාණය තොගය ඉහළ දැමීම. ඒතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් පවතින අවස්ථාවල් වලදී මිනිසුන් අතේ මුදල් ගැවසීම සිදු වෙනවා. ඒ අනුව ඔවුන් ඒවා ආයෝජනය කරමින් සහ ඒවා පරිභෝජනය සඳහා යොදා ගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය වේගවත් වීම දක්නට ලැබෙනවා. එතකොට මෙවැනි අවස්ථාවල කරන දේ තමයි ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකදී ප්‍රධාන වශයෙන්ම පොලි අනුපාත අඩු කිරීමට කටයුතු කරනවා. ඒතකොට පොලි අනුපාත අඩු වෙනකොට ණය ඉල්ලුම වැඩි වෙනවා. නේ? ඒතකොට පොලි අනුපාත අඩු වෙනකොට දැන් මුදලේ පිරිවැය අඩුයි. මුදලේ පිරිවැය අඩුයි. එහෙමනම් මේ ණය අරගෙන යම්කිසි ව්‍යාපාරයක් කරන්න යම්කිසි පරිභෝජන කටයුත්තක් සඳහා යොදවන්න මිනිස්සු පෙළඹෙනවා. එතකොට ව්‍යාපාරිකයෝ බලනවා අඩු පොලියට ණය ගන්න පුළුවන්. එතකොට මේ අඩු පොලියට ණය ගන්නවා කියලා කියන්නේ අපේ අවදානම අඩුයි. අපිට පුළුවන් මේ ණය අරගෙන කඩ කාමරේ තව ටිකක් ලොකු කරන්න. එහෙමත් නැත්නම් වෙන තැනක ශාඛාවක් හරින්න. එහෙමත් නැත්නම් මැෂින් එකක් ගන්න. මේ විදිහට මේ පොලි අනුපාත අඩු වෙනකොට ව්‍යාපාරිකයෝ පෙළඹෙනවා තව වැඩිපුර ආයෝජන කටයුතු කරලා නිෂ්පාදනය දියුණු කරලා තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. ණය අරගෙන. එතකොට මේ ඇයි එහෙම කරන්නේ? මේ පිරිවැය අඩුයි, අවදානම අඩුයි. right? cost එක අඩුයි. එතකොට ණය පොලි අනුපාත ඉහළ නම් ඕන් එක කරන්න ගියොත් අවදානම වැඩි. මොකද ඕන් අනිවාර්යයෙන්ම බිස්නස් එකෙන් ඒ ණය පොලිය ගෙවන්නත් මුදල් හොයන්න ඕනේ. ඒකට අවදානම වැඩි. ලොකු ගාණක් ගෙවන්න තියෙනවා. ඒක අපි කොහොම හරි හොයන්න ඕනේ. ඒකට අවදානම වැඩි. ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා නම් අවදානම අඩුයි. right? ඒකට cost එක අඩුයි, අවදානම අඩුයි. ඒ නිසා ව්‍යාපාරිකයෝ පෙළඹෙන ඕන්න තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න ණය අරගෙන. අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ ගත්තොත් ඕන් බලනවා sorry පාරිභෝගිකයෝ ගත්තොත් ඕන් බලනවා තමන්ගේ පරිභෝජන කටයුතු සඳහා ණය ලබා ගන්න. උදාහරණයක් ලෙස ඕන් හිතනවා
හරි දැන් ණය පොලි අනුපාත හරිම අඩුයි. අපි අපේ ඉඩමේ ගියක් හදන්න පටන් ගමු. ඒ පොලි අඩුයි. කොස්ට් එක අඩුයි. වාරිකය අඩුයි. අපි පටන් ගමු මේ ගයක් හදන්න. තව කෙනෙක් කියනවා අපි කාර් එකක් ගමු. දැන් පොලි අනුපාත අඩුයිනේ. අඩු පොලියට ගන්න පුළුවන්. අපි කාර් එකක් ගමු. right? එහෙම නැත්නම් අපි මේ කෝස් එකක් පටන් ගමු. ඩිග්‍රී එකක් පටන් ගමු. ඩිප්ලෝමා එකක් පටන් ගමු. අපි මොකක් හරි ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකකට එන්රෝල් වෙමු. උදා අඩු පොලියට ණය ගන්න පුළුවන්. මේ විදිහට විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා ණය ලබා ගැනීමට පෙළඹෙනවා. ඉතින් මේ ආකාරයට ව්‍යාපාර ආයෝජන සඳහා පාරිභෝගික පරිභෝජන කටයුතු සඳහා වැඩිපුර ණය ලබා ගැනීමට පෙළඹෙනවා. පොලි අනුපාත අඩු වෙනකොට ඒ අනුව ණය ඉල්ලුම වැඩි වෙනවා. ණය ඉල්ලුම වැඩි වෙනවා. તો ණය ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ බැංකු ක්‍රමය මගින් ණය දීම සිදු කරනවා මිනිසුන්ට. ඒ අනුව මිනිසුන්ගේ අතේ මුදල් වැඩි වෙනවා. ඒ මුදල් ඔවුන් භාවිතා කරමින් ජනතාව අතර සංසරණය වීම පටන් ගන්නවා. එතකොට විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවල මේ ණය යොදාගෙන වත්කම් මිලදී ගැනීමට මේගොල්ලෝ පෙළඹෙනවා. එතකොට වත්කම් මිලදී ගැනීමට පෙළඹෙනවා කියන්නේ මේගොල්ලෝ ගිහිල්ලා යන්ත්‍ර සඳහා ඉල්ලුම ඇති කරනවා. වාහන සඳහා ඉල්ලුම ඇති කරනවා. ගෙවල් සඳහා ඉල්ලුම ඇති කරනවා. ඉඩම් සඳහා ඉල්ලුම ඇති කරනවා. right? මෙහෙම ඉල්ලුම වැඩි වෙනකොට මේ වත්කම් වල මිල ක්‍රමයෙන් ඉහළ යනවා. වත්කම් වල මිල ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වගේම මේ මිනිස්සු අතර මුදල් ගැවසීම වැඩිවීම නිසා මිනිසුන් වැඩිපුර භාණ්ඩ හා සේවා ඉල්ලුම් කිරීමට පෙළඹෙනවා. එතකොට අපි දන්නවා මුදල් අත ගැවසිලා භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරාට නිෂ්පාදන කටයුතු දියුණු වෙලා සැපයුම වර්ධනය වීමට කාලයක් ගත වෙනවා. එතකොට මේ සැපයුම ඊට සාපේක්ෂව වේගයකින් ඉහළ යන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු වෙනවා. සැපයුම ප්‍රමාණවත් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඉල්ලුම ඉහළ යනවා, සැපයුම ප්‍රමාණවත් නැහැ. අන්න ඒ වෙලාවට මිල මට්ටම ක්‍රමයෙන් ඉහළ යාම සිදු වෙනවා. එතකොට මේක අපි කියනවා වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ තොගයක් හඹාගෙන යාම. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියලා. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. right? එතකොට ඔන්න දැක්කනේ ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකදී සිදුවෙන ක්‍රියාවලිය. හරි? සිදුවෙන ක්‍රියාවලිය. දැන් සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකදී සිදුවෙන්නේ මීට වඩා වෙනස් කටයුත්තක්. ඒතකොට ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය අපිට ගෙනියන්නට පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට ආර්ථිකයේ වර්ධනය වේගවත් කරන්නට, ඒ වගේම යම්කිසි සැලසුමකට අනුව වේගවත් කරන්නට, ඒ වගේම යම්කිසි ගැටලුකාරී අවස්ථාවක් පවතින විට, උදාහරණයක් විදිහට අර්බුදයක් පවතින විට, ආර්ථික අර්බුදයක් ළඟා වෙනකොට, ක්‍රයිසිස් එකකදී අපිට පුළුවන් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියට මාරු වෙන්න. මොකද අර්බුදයකදී දක්වන ලැබෙන ප්‍රධානම දේ තමයි මුදල් මිනිස්සු අතේ හිඟ වෙනවා. මුදල් ලබා ගන්න තියෙන සෝසස් තැන් වලට මුදල් ලබා දීමට ගැටලු ඇති වෙනවා. උදාහරණ ලෙස බැංකු ක්‍රමයට, මූල්‍ය ආයතන වලට මේ මුදල් සැපයීම අපහසුවට ලක් වෙනවා. ඒ වගේම ව්‍යාපාර මිනිස්සු අතේ මුදල් නැති වෙලා ඉල්ලුම අඩු වෙනවා. මේ වගේ ද්‍රවශීලතා ගැටලු හිඟයක් සාමාන්‍යයෙන් ක්‍රයිසිස් එකකදී ඇති වෙනවා. ඉතින් එවැනි අර්බුදයකදී අපිට කළ හැකි දෙයක් තමයි මේ ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියට ගිහිල්ලා ද්‍රවශීලතාවය වැඩි කරන එක. එතකොට ආර්ථික කටයුතු නැවත පවත්වාගෙන ගිහිල්ලා ඒ හරහා නැවතේ අර්බුදයෙන් එළියට එන්න අවස්ථාව සැලසෙනවා. ඒතකොට පසුගිය කාලේ අපි දැක්කා මේ වෛරසය සමග ඇති වූ අර්බුදයේදී, ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ හරහා රට තුළ ද්‍රවශීලතා ගැටලුවක් ඇති නොවන ආකාරයට ඔවුන් වැඩ කටයුතු සිදු කළා. right? ඉතින් මේ හරහා රට සාමාන්‍ය පරිදි ගමන් කරලා මේ වසංගතයේ අවසානයත් සමග, එහෙම නැත්නම් මේ අර්බුදයේ අවසාන වෙනවත් සමගම නැවත යථා තත්ත්වයට පත්වීමට අවස්ථාවක්, බ්‍රීදිං ස්පේස් එකක් මේ හරහා ලබා දීම සිදු වෙනවා. එතකොට සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ තවත්
ප්‍රතිපත්තියක්. එතකොට මේක අපිට අනුගමනය කරනකොට අපිට පුළුවන් ද්‍රවශීලතාවය අඩු ගන්න, එහෙම නැත්නම් මුදල් ප්‍රමාණය අඩු කරන්න වෙළඳපොලේ තියෙන. right? එතකොට මෙතනදී අපි කරන්නේ පොලි අනුපාතය වැඩි කරනවා. පොලි අනුපාතය වැඩි කරනකොට ව්‍යාපාරිකයෝ බලනවා අපි දැන් ණය අරගෙන ව්‍යාපාර දියුණු කරන්න ගියොත්, වර්ධනය කරන්න ගියොත්, මැෂින් අරගන්න ගියොත් වැඩිපුර වාරික ගෙවන්න ඕනේ, වැඩිපුර පිරිවැයක් දරන්න ඕනේ. මොකද පොලිය වැඩි. එහෙනම් අපේ අවදානම වැඩි. එහෙම අවදානම වැඩි වෙනකොට, පිරිවැය වැඩි වෙනකොට ව්‍යාපාරිකයෝ අධෛර්යමත් වෙනවා. උන් ණය ඉල්ලුම අඩු කරනවා. පාරිභෝගිකයොත් බලනවා දැන් අපි මේ වෙලාවේ ගෙවල් හදන්න ගියොත්, vehicles ගන්න ගියොත් එහෙම අපිට යන cost එක වැඩි. ලොකු පොලියක් ගෙවන්න ඕනේ. ඒ නිසා අපි මේක පස්සේ කරමු කියන මේක පස්සට දානවා, නැත්නම් වෙනත් options වලට ගමන් කරනවා. එතකොට පරිභෝජන කටයුතු සහ ආයෝජන කටයුතු, ව්‍යාපාරික කටයුතු යනාදී සඳහා ඇති ණය ඉල්ලුම මේ පොලි අනුපාත වැඩි වීමත් එක්ක පහළ යනවා. ණය ඉල්ලුම අඩු වෙනකොට ණය භාවිතා කරලා වත්කම් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ අනුව නිවාස, ඉඩම්, රථ වාහන වැනි වත්කම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක වත්කම් වල මිල අඩු වෙනකොට, ඉල්ලුම අඩු වෙනකොට වත්කම් මිල පහළ යාම සිදු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට වත්කම් මිල පහළ යාම සිදු වෙනවා. ඒ වගේම මේ ණය ගන්න ප්‍රමාණය අඩු වෙනකොට මිනිසුන් අතේ සංසර්ණය වෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව මුදල් සැපයුම පහළ යනවා. මුදල් සැපයුම පහළ ගිහිල්ලා ඉල්ලුම අඩු වෙනවා. ඒ අනුව මුදල් ප්‍රමාණය අඩුයි මිනිස්සු ගාව තියෙන. ඒ නිසා ඉල්ලුම ඊට සාපේක්ෂව අඩු වීමක් සිදු වෙනවා. ඒ අනුව මිල මට්ටම් ක්‍රමයෙන් පහළ යාමට පටන් ගන්නවා. නේ? ඒතකොට සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනකොට සිදු වෙන්නේ ওই වගේ දෙයක්. ඒතකොට මුදල් සැපයුම අඩු වෙලා, ඉල්ලුම අඩු වෙලා, right? ණය ගැනීම අඩු වෙලා, වත්කම් මිල අඩු වෙලා ඔන්න මිල මට්ටම් පහළ යාමක් සිදු වෙනවා. එතකොට මෙවැනි අවස්ථාවක ද්‍රවශීලතාවය අඩු වෙනවා, වෙළඳපොලේ පවතින. ඉතින් මහ බැංකුවට පවතින රටේ පවතින සැලසුම්, ඉදිරි සැලසුම් අනුව තිබෙන්නා වූ තත්ත්වයන් අනුව මේ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය හෝ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා. ඒ ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා මහා බැංකුව විසින් මැනවින් කළමනාකරණය කරමින් සිදු කරනවා ඒ පවතින ආර්ථික තත්ත්වයන් යටතේ. දැන් අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට මෙහෙම ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය, සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය ඉතාමත් සුමටව පරිස්සමින් හැන්ඩල් කරන්න ඕනේ, මාරු කරන්න ඕනේ. මේවා ක්වික්ලි මාරු කරන්න හැම වෙලාවෙම ප්‍රසාරණාත්මක යන සංකෝචනාත්මක එහෙම කරන්න එතරම් සුබදායක නැහැ. එහෙම කරාම හුඟක් වෙලාවට වත්කම් බුබුලු ඇතිවීම වගේ දේවල් දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකදී වත්කම් මිල ඉහළ ගිහිල්ලා සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් එකපාර ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට මේ මිල කඩා වැටීමට ලක් වෙන්නට පුළුවන්. right? එතකොට මේ ඉහළ යන මේ වත්කම් මිල එකවර කෙටි කාලයක් තුළ කඩා වැටීමට ලක් වෙනවා. එවැනි අවස්ථාවක අපි කියනවා වත්කම් බුබුලු ඇතිවීමක් සිදු වෙනවායි කියලා. ඉතින් ඒ නිසා මේක මේ අපිට මේ ඕවර්නයිට් කර යන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඉතාමත් පරිස්සමින් අධ්‍යයනය කරලා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ හොඳ අධ්‍යයනයක් ඇතුව කළ යුතු දෙයක්. ඒතර මහා බැංකුව මේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා ආර්ථිකයේ සංවර්ධනය, ආර්ථික වර්ධනය, ස්ථායීතාවය, මිල ස්ථායීතාවය පවත්වා ගැනීම කියන කටයුතු පෙරදරි කරගෙන. right. ඒතකොට මුදල් ප්‍රතිපත්තිය කියන එක අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මුදලේ පිරිවැයට සහ මුදල් තොගයට බලපෑම් ඇති කරනවා. ඒකට මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සහ
මිලස්ථායීතාවය ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහා බැංකුව විසින් ආර්ථිකය තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම එවත් මුදල් තොගය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය කියලා අපිට සරලව හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙමනම් අපිට පැහැදිලිව පේනවා මේ මුදල් ප්‍රතිපත්තිය බලපෑම් එල්ල කරනවා මුදලේ පිරිවැයට හෙවත් පොලි අනුපාතවලට ඒ වගේම මුදලේ ප්‍රමාණය එහෙම නැත්නම් මුදල් තොගයට right ඒ අපි කියනවා මුදල් සැපයුම කියලා right එතකොට මුදල් සැපයුම සහ පොලි අනුපාත කියන දෙකට මේ මුදල් ප්‍රතිපත්තිය තුලදී බලපෑම් එල්ල වෙනවා ඒවා වෙනස් කිරීම සඳහා මෙහිදී මේ ඒවා කළමනාකරණය කිරීම සඳහා මේ මුදල් ප්‍රතිපත්තිය අපි යොදා ගන්නවා right තොර මුදල් ප්‍රතිපත්තිය භාවිතා කිරීම තුළින් මහා බැංකුව උත්සාහ දරන්නේ උද්ධමනය පාලනය සහ අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමටයි. හරි එතකොට උද්ධමනය කියන එකේදී සිදුවෙනවා ඉල්ලුම ඉහළ යාම ඒ අනුව ඉල්ලුම ඉහළ ගිහිල්ලා මේ අපි හිතමු භාණ්ඩ හා සේවා සඳහා අධි ඉල්ලුමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට මහා බැංකුවට බෑ ගිහිල්ලා සැපයුම වැඩි කරන්න. මහා බැංකුවට බෑනේ කියලා වගා කරන්න ෆැක්ටරි දාන්න ඒවා මහා බැංකුවට කරන්න බෑ. මේ මහා බැංකුව මේ උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කරන්නේ මුදල් තොගයට බලපෑම් ඇති කරලා සහ මුදලේ පිරිවැයට බලපෑම් ඇති කරලා. එතකොට අපි පසුගිය පාඩමේ ඉගෙන ගත්තා උද්ධමනය කියන්නේ මූල්‍ය ප්‍රපංචයක් කියලා. අපි පසුගිය පාඩමේ ඉගෙන ගත්තා උද්ධමනය සහ මුදල් සැපයුම අතර ඍජු සම්බන්ධයක් පවතිනවායි කියලා. එතකොට අපි කිව්වා මුදල් සැපයුම ඉහළ ගියොත් උද්ධමනය ඉහළ යනවා. මුදල් සැපයුම පහළ ගියොත් උද්ධමනය පහළ යනවා. right එතකොට මේක අපි ෆිෂර් සමීකරණය මගිනුත් ඔප්පු කිරීමක් සිදු කරා. right ඒ අනුව උද්ධමනය කියන්නේ මූල්‍ය ප්‍රපංචයක්. එහෙමනම් මේ උද්ධමනය පාලනය කරන්න පුළුවන් අපිට එක්කෝ සප්ලයි පැත්ත නිෂ්පාදන පැත්ත දියුණු කරලා එහෙම නැත්නම් මූල්‍යමය වශයෙන් මුදල් තොගයට බලපෑම් ඇති කරලා. එතකොට මහා බැංකුව කියන එක අර නිෂ්පාදනය වැඩි දියුණු කරලා ඒ පැත්ත නෙමෙයි මහා බැංකුවේ කාර්යය. මහා බැංකුවේ කතාව මේ මුදල් තොගය පිළිබඳවයි තියෙන්නේ. එතකොට සැපයුම වැඩි කිරීම ඒක පැත්තකින් තියන්න. දැන් අපි මෙතනදී උත්සාහ කරන්නේ උද්ධමනයේ පාලනය සහ අපේක්ෂිත මට්ටමක පවත්වා ගන්න කොහොමද මේ මුදල් තොගයට බලපෑම් ඇති කරලා එහෙම නැත්නම් මුදල් සැපයුම සහ මුදලේ පිරිවැය වන පොලි අනුපාතවලට බලපෑම් ඇති කරලා. ඉතින් ඒකට තමයි මේ මුදල් ප්‍රතිපත්තිය භාවිතා කරන්නේ. ඒතකොට මුදල් ප්‍රතිපත්තිය මගේ මුදලේ පිරිවැයට සහ මුදල් ප්‍රමාණය හෙවත් මුදල් තොගයට බලපෑම් ඇති කරමින් උද්ධමනය පාලනය සහ අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමට මහා බැංකුව උත්සාහ දරනවා. ඒතකොට උද්ධමනය පාලනය වෙනවයි කියලා කියන්නේ උද්ධමනය අඩු හා ස්ථායී මට්ටමක පවත්වා ගැනීමයි. උද්ධමනය පාලනය කියලා අපි අදහස් කරන්නේ උද්ධමනය 0 කරන්න, බිඳුව කරන්න. නැත්නම් ඍණ කරන්න. අවදමනයට ගෙනියන්න. නෑ ඒව නෙමෙයි අපි බලාපොරොත්තු. උද්ධමනය අඩු හා ස්ථායී පුරෝකථනය කළ හැකි, පාලනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීම. right සුළු වශයෙන්. එතකොට මේ උද්ධමනය පාලනය කරපුවා මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙනවා නිවැරදි ආර්ථික තීරණ ගන්න. නිවැරදි ආර්ථික තීරණ ගත්තාම අපිට පුළුවන් වෙනවා ආර්ථික ස්ථායීතාවය හා තිරතාර සංවර්ධනය ළඟා කර ගැනීමට සම්පත් කාර්යක්ෂමව යොදවන්න. දැන් එහෙනම් මං හිතනවා ඔබට හොඳට පැහැදිලි ඇති කියලා කොහොමද මේ මුදල් ප්‍රතිපත්තිය භාවිතය ආර්ථික ස්ථායීතාවය හා තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට උපකාරී වෙන්නේ මේ මුදලේ අගේ ස්ථාවරභාවය පාලනය කිරීමට උපකාරී වෙන්නේ කියලා. එතකොට මුදල් ප්‍රතිපත්තිය භාවිතය සහ එහි ළඟා කරගන්න ලැබෙන යන්නා වූ අරමුණු පිළිබඳව මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා. right. එතකොට මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රතිපත්ති රාමුව උපයෝගී කර ගන්නවා. එතකොට වර්තමානයේදී ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් ඉලක්ක කරන monetary targeting
සහ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකේම ලක්ෂණ වලින් සමන්විත වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් මත පදනම්ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. එතකොට මේ උද්දමනය යම් කිසි අපි කලින් පුරෝකථනය කළ පරාසයක පවත්වා ගැනීම තමයි මෙහිදී උත්සාහ දරන්නේ. එතකොට උද්දමනය මැදකාලීනව තනි මැද අගයක ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරනවා. මැදකාලීනව තනි මැද අගයක ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරනවා. right. එහෙමනම් අපි ඊළඟට මේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව හඳුනා ගමු. මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ වැඩි දියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන. PowerPoint එක පේන්නේ නැතුව ගියාද? මට ෆීඩ්බැක් එකක් දෙන්න. PowerPoint එක පේන්නේ නැතුව ගියාද? පේනවද? දැන් පේනවද ඔබට? ඔබට පේනවද වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව? හරි. මේ කට්ටියට පේනවනේ. මොකක් හරි එහෙනම් අර කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් එයාගේ ගැටලුවක් මේ ඔබට පුළුවන් ඒක පින් කරලා මේ ඒ පේන විදිහට හදාගන්න. මිනෝලි කියනවා පේන්නේ නැහැ කියලා. අනික ඔක්කොටම වගේ පේනවා. මම හිතන්නේ මිනෝලි ඔයා ටෙක්නිකලි හදාගත්තා නම් හරි පින් කරලා ප්‍රසන්ටේෂන් එක පේන විදිහට මේ මම shift එනකොට ඔයාට ප්‍රසන්ටේෂන් එක පේනවා. ඔකටත් මම ආයි ෂෙයා කරන්නම්. හරි. දැන් පේන්න ඕනේ. වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව. Right. Okay, very good. Right, thank you. Right. Okay. එහෙමනම් අපි යමු මේ ස්ලයිඩ් එකට. දැන් අපිට පේනවා මෙතන අවසාන ඉලක්කයක් තියෙනවා. අවසාන ඉලක්කය. දැන් මේක තමයි ළඟා කරගන්න ඕනේ. මොකද්ද මේ අවසාන ඉලක්කය? ආර්ථික හා මිල ස්ථායීතාවය. මොකද මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් නේ. ආර්ථික හා මිල ස්ථායීතාවය. දැන් මේක ළඟා කරගන්න ඕනේ. දැන් මේක ළඟා කරගන්න නම් පුළුල් මුදල් සැපයීමට බලපෑම එල්ල කරන්නට ඕනේ මේ අතරමැදි දර්ශක විචල්්‍ය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ පුළුල් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරලා අපිට පුළුවන් ඒ හරහා ආර්ථික හා මිල ස්ථායීතාවය කරා ගමන් කරන්න. දැන් පුළුල් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්නට පුළුවන් දෙයක් තමයි බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය කෙටි කාලීන පොලි අනුපාත. right? බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් පොලි අනුපාතිකය. එතකොට මේක තමයි මහා බැංකුවේ මෙහෙයුම් ඉලක්කය වෙන්නේ. මෙහෙයුම් ඉලක්කය කියන්නේ මහා බැංකුවට ඍජුවම තමන්ගේ මෙහෙයුම් කටයුතු මගින් බලපෑම් එල්ල කළ හැකි ඉලක්කය තමයි මේ බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය. එතකොට මේ කෙටි කාලීන පොලි අනුපාත. එතකොට මේවට බලපෑම් එල්ල කිරීම මගින් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්න පුළුවන්. මුදල් සැපයීමට බලපෑම් එල්ල කරලා ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කරගන්නට පුළුවන්. එතකොට මේ
බාරිත සාමාන්‍ය ඒක්ෂ මුදල් අනුපාතයේ හෙවත් මෙහෙයුම් ඉලක්කයට බලපෑම් මෙල්ල කරන්න පුළුවන් මෙහෙයුම් කටයුතු මොනවාද? මේ සඳහා මහා බැංකුවට විවිධ ප්‍රතිපත්ති උපකරණ තියෙනවා. මේ ප්‍රතිපත්ති උපකරණ පාවිච්චි කරලා මෙයාට පුළුවන් මේ මෙහෙයුම් ඉලක්කය වන බාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයේ හෙවත් කෙටි කාලීන පොලි අනුපාත වලට බලපෑම් එල්ල කරන්න. එතකොට ඒව හරහා පුළුල් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්න. ඒ හරහා ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කරගන්න. right? එතකොට සරලව කිව්වොත් මේ ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරලා ඔබට පුළුවන් මෙහෙයුම් ඉලක්කය වන බාරිත සාමාන්‍ය ඊක්ෂණ මුදල් අනුපාතිකයට බලපෑම් එල්ල කරන්න. මේවා කෙටි කාලීන පොලි අනුපාත වලට බලපෑම් එල්ල කරන්න. ඒ බලපෑම මගින් මුදල් සැපයීමට බලපෑම් එල්ල කරන්න. මුදල් සැපයීමට බලපෑම් කරලා ඒ හරහා ආර්ථික හා මිල ස්ථායීතාවය වෙත බලපෑම් එල්ල කරන්න. එතකොට මේක තමයි දැන් ඔබ කරන්න හදන්නේ. එතකොට මේ අවසාන ඉලක්කය ළඟා කරගන්න තමයි යන්නේ. ප්‍රතිපත්ති උපකරණ මගින් මෙහෙයුම් ඉලක්කය ළඟා කරගන්නවා. මෙහෙයුම් ඉලක්කය භාවිතා කරලා අතරමැදි විචල්‍ය වන මුදල් සැපයීමට බලපෑම් කරනවා. ඒ තුලින් අවසාන ඉලක්කය ලබා ගන්න. right? එහෙමනම් මම හිතනවා ඔබට මේ දැන් කොහොමද මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ මුදල් ප්‍රතිපත්ති රාමුව හරහා ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. right? එහෙමනම් දැන් අපි බලන්න ඕනේ දැන් අපිට තේරෙනවා මේ ඔක්කොම කරන්න නම් අපි මහ බැංකුවල තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති උපකරණ. දැන් එහෙමනම් මෙතන තියෙන ඉතාම වැදගත් දෙයක් තමයි මේ ප්‍රතිපත්ති උපකරණ. මොකද මේ ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරලා තමයි මෙහෙයුම් ඉලක්කය වන බාරිත සාමාන්‍ය ඊක්ෂණ මුදල් අනුපාතයට බලපෑම් කරන්නේ. ඒක හරහා තමයි පුළුල් මුදල් සැපයීමට බලපෑම් කරන්නේ. ඒක හරහා තමයි ආර්ථික මිල ස්ථායීතාවය රඟා කරගන්නේ. එහෙනම් මේක පටන් ගන්න කොතනින්ද? මෙතනින්. එහෙනම් මහ බැංකුව තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට භාවිතා කරන උපකරණ ටික තමයි මේවා. මේ උපකරණ භාවිතා කරලා තමයි මේ ඊටු ටික කරගන්නේ. එහෙනම් මේක ඊටාම වැදගත් දෙයක්. අපි දැන් බලන්න ඕනේ මොනවද මේ උපකරණ. මොකද මේ උපකරණ භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඒතකොට මේ ප්‍රතිපත්ති උපකරණ හරහා පාවිච්චි කරලා තමයි බාරිත සාමාන්‍ය ඊක්ෂණ මුදල් අනුපාතිකයට බලපෑම් කරන්නේ. ඒ හරහා තමයි මුදල් සැපයීමට බලපෑම් කරන්නේ. ඒ හරහා තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට උත්සාහ දරන්නේ. එහෙනම් ඊළඟට අපේ සාකච්ඡාව යන්නේ කතා කරන්නේ මොනවාද මේ ප්‍රතිපත්ති උපකරණ. වර්තමානයේදී මුදල් ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම වෙළඳපළ පදනම් කරගත් ප්‍රතිපත්ති උපකරණ හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම නීති රීති නියෝග මත කරනවට වඩා වෙළඳපළ පදනම් කරගත් උපකරණ භාවිතා කරලා මේ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම වඩා සුබදායකයි. ඒ වඩා acceptable method එකක් හැටියට තමයි අපි දකින්නේ. එතකොට මේ වෙළඳපළ පදනම් කරගත් ප්‍රතිපත්ති උපකරණ හැටියට අපිට ප්‍රතිපත්ති පොලි අනුපාතික හා ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝව විවට වෙළඳපළ කටයුතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය යනාදිය අපිට හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් අපි මේවා පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගමු. එතකොට පළවෙනි එක තමයි ප්‍රතිපත්ති පොලි අනුපාත සහ විවෘත වෙළඳපළ කටයුතු. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව විවෘත වෙළඳපළ කටයුතු ක්‍රමය යටතේ තමයි තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ සක්‍රීය වෙළඳපළ ක්‍රමය තුල ප්‍රතිපත්ති පොලි අනුපාතික හා ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝව සහ විවට වෙළඳපළ කටයුතු කියන එක ඉතාමත් වැදගත් තැනක් අරගන්න. එතකොට මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන එක දැක්ක ඒක කියන විදිහටම මේ අනුපාතික තමයි මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව වෙළඳපළට සංඥා නිකුත් කරන්නේ. එතකොට මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වල වෙනස් වීම මගින්
වෙළඳපළට සංඥාවන් නිකුත් කරනවා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව. right? එතකොට මහ බැංකුව සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්න හදනවා නම් ප්‍රතිපත්ති පොලි අනුපාතිකවල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මහ බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්න හදනවා නම් මහ ප්‍රතිපත්ති පොලි අනුපාතිකවල පහළ යාමක් දක්නට ලැබෙනවා. ඊටා සරලව කියනවා. එතකොට මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ යනකොට ඔබ දන්නවා ඔන්න දැන් මහ බැංකුව සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්නේ ඒ සංඥාව ඔබට ලැබෙනවා. ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ යනකොට ඔබ දන්නවා ඔන්න දැන් මහ බැංකුව ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට යන්නේ කියලා ඔබට ඒ සංඥාව ලැබෙනවා. මේ අනුව මේ ආකාරයට මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සංඥාවන් මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික මගින් වෙළඳපළ වෙත නිකුත් කරනවා. ඒ අනුව වෙළඳපළ කටයුතු සිදු කරනවා. හැඩ ගැසීම සිදු වෙනවා. මේ මහ බැංකුව මේ අනුපාත නිරන්තරයෙන්ම සමාලෝචනය කරනවා. එහෙම සමාලෝචනය කරලා අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔවුන් ඒ ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි කිරීම හෝ අඩු කිරීම සංශෝධනය සිදු කරනු ලබනවා. එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපි දන්නවා ලෝකයේ සෑම මහ බැංකුවක්ම සාමාන්‍යයෙන් මූල්‍ය වෙළඳපළට ඉතාමත් ඍජුව බලපාන එක් පොලි අනුපාතයක් වෙනස් කර එය වෙළඳපළට ප්‍රකාශයට පත් කරනවා. එසේ වෙළඳපළට ප්‍රකාශයට පත් කරන පොලි අනුපාතය ප්‍රතිපත්ති පොලි අනුපාත ලෙස හඳුන්වනවා. එතකොට එම පොලි අනුපාතය මගින් අදාළ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව තොරතුරු මේ වෙළඳපළ වෙත sannivedanaya වෙනවා. එතකොට එංගලන්තයේ ගත්තොත් මේ අපි බැංක් රේට් එක එහෙම නැත්නම් බැංකුව අනුපාතය, යුරෝපීය මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය අනුපාතය, ඉන්දියාවේ ප්‍රතිවිකුණුම් අනුපාතය, ඇමරිකාවේ ෆෙඩරල් අරමුදල් අනුපාතය, ෆෙඩ් රේට් එක. මේ අනාදී වශයෙන් අපිට විවිධ රටවල විවිධ රේට්ස් හඳුනා ගන්නට පුළුවන්. එතකොට ලංකාව දිහා ගත්තොත් ලංකාවේ මෙය අපිට ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති පොලි අනුපාත දෙකක් දක්නට ලැබෙනවා. නිත්‍ය තන්පතු අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින්. එතකොට මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙළඳපළට sannivedanaya කිරීම සඳහා භාවිතා කරනවා. ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් කරනකොට ඊට අනුකූලව වෙළඳපළ පොලි අනුපාත වෙනස් වීම සිදු වෙනවා. එතකොට මහ බැංකුව තමන්ගේ ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දැම්මොත් ඔන්න වෙළඳපළට sannivedanaya වෙනවා. ඔන්න ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ ගියා. ඒ කියන්නේ මහ බැංකුව යන්න හදන්නේ සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට. එහෙනම් අපේ පොලි අනුපාත ක්‍රමයෙන් ඉහළ දාගමු කියලා ඔන්න වෙළඳපළ ඊට අනුකූලව හැඩ ගැසෙනවා. ඊටසේ මහ බැංකුව තමන්ගේ ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැම්මොත් ඔන්න වෙළඳපළට සංඥාව යනවා. මහ බැංකුව දැන් ප්‍රතිපත්ති පොලි අනුපාත පහළට ගේනවා. ඒ කියන්නේ මහ බැංකුව යන්න හදන්නේ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකට. එහෙනම් අපිත් අපේ පොලි අනුපාත ක්‍රමයෙන් පහතට ගේමු කියලා වෙළඳපළ ඒ අනුව සකස් වීම සිදු වෙනවා. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් කරන ආකාරය අනුව ඊට අනුකූලව වෙළඳපොළ පොලි අනුපාතයනුත් වෙනස් වීම දක්නට ලැබෙනවා. එතකොට මේ පොලි අනුපාත වෙනස් වීම ඍජුවම මුදලේ පිරිවැය එහෙම නැත්නම් පොලිය කියලා අපි හඳුන්වන්නේ මුදලේ කොස්ට් එක පිරිවැය වෙත බලපෑමක් එල්ල කරනවා. එතකොට මුදලේ පිරිවැය හෙවත් පොලි අනුපාත වැඩි නම් එය පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට අවදානම් තත්ත්වයක් අධික කොස්ට් එකක් එහෙම නැත්නම් පිරිවැයක් වැය වෙන දෙයක්. එතකොට පොලි අනුපාත අඩු කරොත් ඒ ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට ඇති කරන අවදානම අඩුයි, ණය ගැනීමේ අවදානම අඩුයි, කොස්ට් එකත් අඩුයි, පිරිවැයත් අඩුයි. එහෙමනම් පොලි අනුපාත ඉහළ දැම්මොත් ණය පොලි අනුපාත රටේ ඉහළ ගියොත් ඔන්න ඊට අනුරූපව ණය ඉල්ලුම අඩුවීමක් දක්නට ලැබෙනවා.
පොලි අනුපාත පහළ ගිහිල්ලා වෙළඳපොලේ පොලි අනුපාත පහළ ගියොත් ඊට අනුරූපව ණය ඉල්ලුම වැඩිවීමක් දක්නට ලැබෙනවා. එතකොට මේ ණය පරිමාව වැඩි වුණොත් ඊට සාපේක්ෂව මුදල් සැපයුම වර්ධනය වෙනවා. ණය පරිමාව අඩු වුණොත් ඊට සාපේක්ෂව මුදල් සැපයුම අඩු වෙනවා. එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් කිරීම මගින් ශ්‍රී ලංකා මහා බැංකුව ණය පරිමාව වෙනස් කිරීමට උත්සාහ කරනවා. එසේ ණය පරිමාව වෙනස් කිරීම තුළ ඊට අනුරූපව රටේ මුදල් සැපයුමේ වර්ධනය සහ සමස්ත ඉල්ලුමේ වෙනස් වීමක් අපේක්ෂා කරනවා. එතකොට අපිට පුළුවන් රටක මූල්‍ය ප්‍රතිපත්තිය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නට එම රටේ පොලි අනුපාත අධ්‍යයනය කරනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ මම කලින් කිව්වා වගේ දැනට ප්‍රතිපත්ති පොලි අනුපාතික ලෙස තියෙන්නේ නිත්‍ය තැන්පතු අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. එතකොට අපි ගත්තොත් අතීතයේ තිබුණා රෙපෝ ඇන්ඩ් රිවර්ස් රෙපෝ ප්‍රතිපත්ති පොලි අනුපාතික ලෙස. නමුත් 2014 ජනවාරි මාසේ 2 වෙනිදා ඉඳලා ඉහත දැක්වෙන ඒ කියන්නේ උඩ තියෙන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නිත්‍ය ණය පහසුකම් අනුපාතය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ලෙස අපි භාවිතා කරන්නේ. right right දැන් අපි බලමු මේකින් එක දිහා. එතකොට නිත්‍ය තැන්පතු අනුපාතය දැන් මේක ඉස්සෙල්ලා දැන් අපි කතා කරා මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. දැන් අපිට මේ මහා බැංකුවේ ප්‍රතිපත්ති අනුපාතික policy rates බලා ගන්න පුළුවන් කොහෙද? දැන් බලා ගන්න පුළුවන් තැනට මම දැන් ඔබව ගෙනියනවා source එකට. දැන් මොකද අපි මේ කතා කරන rates අද තිබුණට හෙට වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මේක මේ හැමදාම නිශ්චිතව පවතින්නේ නැහැ අවුරුද්දක් දෙකක්. එහෙම වෙන්නේ නැහැ. මේවා සමාලෝචනය වෙනවා. ඒ අනුව ඒවා වෙනස් වීම සිදු වෙන්නට පුළුවන්. ඒතර විභාගය ලඟ වෙනකොට අද අපි කියන රේට් එක එක්ක වැඩි වෙලා තියෙන්න පුළුවන් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම මේ පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕනේ. මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිවෙලට සවන් දෙන්නට ඕනේ. අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ වගේම ඔබට යම්කිසි වෙලාවක මේවා බලා ගන්න ඕනේ නම් ඔබට පුළුවන් මහා බැංකුවේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ සිංහල version එක දාගන්න පුළුවන් ඔබට. ඊට පස්සේ තියෙනවා ප්‍රතිපත්තිමය පොලි අනුපාත. ඔබට පුළුවන් ගිහිල්ලා මේක ක්ලික් කරන්න. ඒ අනුව ඔබට පේනවා ප්‍රතිපත්ති අනුපාත. එතකොට ප්‍රතිපත්ති පොලි අනුපාත කියලා ගත්තොත් අපිට තියෙන්නේ මෙන්න මේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එතකොට ඔබට පේනවා නිත්‍ය තැන්පතු අනුපාතිකය 4.5%ට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වර්තමානයේ 5.5%යි. right? එතකොට අනිකුත් අනුපාතත් ඔබට දක්නට ලැබෙනවා. right? එතකොට මම දැන් ඔබට මේ කිව්වේ කොහොමද මේක බලන්නේ කියන එක. හරි? මම මේකේ link එක ඔබට දාන්නම් chat එකේ. ඔය chat එකේ link එක දැම්මා. link එක දැම්මම දැන් ඔබ දන්නවා කොහොමද යන්නේ කියලා. මේ මහා බැංකුවට ගිහිල්ලා මෙතන policy rates වලට ගිහිල්ලා ක්ලික් කරපුවා ඔන්න ඔබට එනවා සිංහලට පරිවර්තනය කරනවා සිංහලට දාන්න. right. දැන් අපිට right. දැන් මහා බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතය කියන්නේ මොකක්ද? ඒකට මේක 2014 ජනවාරි 2 වෙනි දින සිට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මේක ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ
බැංකුවල අතිරික්ත ද්‍රවශීලතාවය උකහා ගැනීම සඳහා. කියන්නේ යම් කිසි විටක බැංකු ක්‍රමයට මුදල් අතිරික්තයක් පවතිනවා නම් ඔවුන්ට මේ නිත්‍ය තැන්පතු අනුපාතය යටතේ පහසුකම් ලබා දීලා තියෙනවා තමන්ගේ වැඩිපුර තියෙන මුදල් මහ බැංකුවේ තැන්පත් කරන්න නිත්‍ය තැන්පතු අනුපාතිකය යටතේ. ඒතකොට කීයද නිත්‍ය තැන්පතු අනුපාතිකය වර්තමානයේදී 4.5යි. 4.5යි. ඒතකොට 4.5ක් කියන නිත්‍ය තැන්පතු අනුපාතයේ යටතේ බැංකු ක්‍රමයේ ඇති අතිරික්ත මුදල් ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම යටතේ තැන්පත් කරන්න. එතකොට මෙහෙම දිනය තුල ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකු නිත්‍ය තැන්පතු පහසුකම යටතේ තම මුදල් තැන්පත් කරනවා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට අනුව. දැන් මේක සුරකුම් රහිත පහසුකම්. දැන් ඔබ ගිහිල්ලා බැංකුවක මුදල් තැන්පත් කරා කියලා ඔබට සුරකුමක් දෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි බැංකු ගිහිල්ලා තමන්ගේ අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කරා කියලා මහ බැංකුව සුරකුම් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. බැංකුවට පුළුවන් ඒ තමන්ගේ මුදල් තැන්පත් කරන්න අදාළ රේට් එකට ඒකට වෙනම සුරකුම්පත් නිකුත් කිරීමක් මහ බැංකුව සිදු කරන්නේ නැහැ. වර්තමානයේදී මෙම අනුපාතය 4.5. right. මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මොකක්ද නිත්‍ය ණය පහසුකම් අනුපාතය? දැන් ඇතැම් වෙලාවට බැංකු පද්ධතියේ ඇතැම් බැංකුවලට දිනය තුල ගනුදෙනු පියවීම සඳහා අවශ්‍ය මුදල් හිඟයක් ඇති වෙන්නට පුළුවන්. ඒත් අපි කියන ඕන ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා තියෙනවා. එදා ගනුදෙනු පියව ගන්න ඕට හැකියාවක් නැහැ. ඕන ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වගේ වෙලාවට මේ අදාළ බැංකු වලට පුළුවන් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් පාවිච්චි කරලා නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ යටතේ తాවකාලිකව ප්‍රතිවිකුණුම් පදනම මත මුදල් ණයට ලබා ගන්න. එතන මොකද්ද ප්‍රතිවිකුණුම් පදනම කියන්නේ? මෙහෙම මහ බැංකුවෙන් ඔබ తాවකාලිකව කෙටි කාලීනව මුදල් ලබා ගන්නකොට ඔබට නිකන් ඒක දෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ සුරකුම්පත් ඇපේට තියලා තමයි ඒක ගන්නට ඕනේ. එතකොට ඔබට පුළුවන් ඔබ ගාව තියෙන සුරකුම්පත් උදාහරණයකට treasury bills, treasury bonds, මහා බැංකු සුරකුම්පත් මහා බැංකුවට දීලා తాවකාලිකව කෙටි කාලීනව ඒ තමන්ගේ ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරා ගන්න මුදල් ඉල්ල ගන්න. එතකොට මහා බැංකුව ඒ නැවත ඔබට විකිණීමේ පදනම මත එම සුරකුම්පත් අරගෙන ඔබට මුදල් ලබා දීම සිදු කරනවා. ඉතින් සරලව ගත්තොත් ඔබගේ සුරකුම්පත් ඇපේට තියලා ඔබට මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ප්‍රතිවිකුණුම් ගිවිසුම් වලට එළඹිලා. right. එතකොට එක් දිනක් සඳහා වාණිජ බැංකු සමග වන මහා බැංකුවේ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා උපයෝගී කර ගන්නා පොලි අනුපාතය ලෙස අපිට මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය හඳුන්වන්නට පුළුවන්. එතකොට මේක බැංකු පද්ධතියට කෙටි කාලීනව බොහෝ විට එක් දිනක් සඳහා ද්‍රවශීලතාවය සම්පාදනය කර ගන්නට භාවිතා කරන ක්‍රමයක්. ඒ සඳහා ඇති අනුපාතයක්. එතකොට දිනය තුල ද්‍රවශීලතා හිඟයක් ඇතිවන බැංකුවලට මේ නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ යටතේ ප්‍රතිවිකුණුම් පදනම මත ඒ කියන්නේ තමන්ගේ සුරකුම් ඇපයට තියලා මුදල් ණයට ලබා ගැනීමට හැකියාව තියෙනවා. වර්තමානයේදී මේ අනුපාතය 5.5යි. ඉතින් 5.5. right. එහෙමනම් දැන් ඔබ ඔන්න ප්‍රතිපත්ති පොලි අනුපාත දෙකම ගැන අවබෝධයක් ලබාගෙන තියෙන්නේ නිත්‍ය තැන්පතු අනුපාතය සහ
නිත්‍ය ණය පහසුකම් අනුපාතය. දැන් මේ දෙක ගැන අවබෝධය ලබා ගත්තව ඊළඟ දේ තමයි අපි දැනගත යුතු මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික මගින් සකස් වෙන ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව සම්බන්ධයෙන්. මට විනාඩියක් දෙන්න. right sorry මේලාවේ මේ පොඩි හෙම්බිරිසාවක් තියෙන ඉතින් ටිකක් අමාරුවෙන් කතා කරන්නේ. right දැන් මේ මගේ ප්‍රශ්නයක් අහලා තිබෙ ඉතාමත් හොඳ ඔබ්සර්වේෂන් එකක් අශින් සානානේ අශින් සාන thank you very much මේ ඔබ්සර්වේෂන් එක ඔයා කරපු එකට. ඔබට පේන්නේ නැති අපි කතා කරගෙන යද්දි මෙතන කිව්වා මහ බැංකුවේ නිත්‍ය අනුපාතය standing deposit facility rate කියලා තමයි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. standing deposit facility rate ඒක අපි හඳුන්වනවා SDFR කියලා standing deposit facility rate right. එතකොට මෙතනදී අපි කතා කරන්නේ standing lending facility rate. එහෙමනම් මෙතන තියෙන එක SDFR වෙන්න බෑ. මේක වැරදි. මේක ඔයා හදා ගන්න ඕනේ SLFR කියලා. ඔයගොල්ලෝ ටියුට් එකේ amendment එක කරන්න මේක වෙනස් වෙන්න ඕනේ SDFR නෙමෙයි මේ D නෙමෙයි මෙතන එන්න ඕනේ SLFR right SLFR right මේක හදා ගන්න. SLFR. तो SLFR කීයද? SLFR කීයද කියලා අහුවොත් අපි දන්න 5.5. 5.5. SDFR කීයද කිව්වේ කියලා අහනවා. SDFR 4.5යි. SDFR 4.5යි. SLFR 5.5. right දැන් අපි ආවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කොරිඩෝව වෙත. මෙම කොරිඩෝව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින් නිර්මාණය වෙනවා. right ඊට අපි කියනවා මෙහි ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතයත් පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මගින්ද තීරණය වේ කියලා. අපි බලමු මේක දිහා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා වෙළඳපොලේ බැංකු ගනුදෙනු සිදු වෙලා දිනේ අවසානයේ එන විට ඇතැම් බැංකු වලට දවශීලතා අතිරික්තයක් පවතිනවා. ඒ කියන්නේ දිනේ ගනුදෙනු පියවීමෙන් පස්සේ ඔවුන් තුළ අතිරික්ත අරමුදල් ප්‍රමාණයක් පවතිනවා. ඇතැම් බැංකු වල ද්‍රවශීලතා හිඟයක් පවතිනවා. ඒ කියන්නේ තමන්ගේ දිනේ ගනුදෙනු පියවීමේදී ඔවුන්ට ඒවා පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් නොමැති වෙනවා. right එතකොට මේ ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන බැංකු සහ ද්‍රවශීලතා හිඟයක් තියෙන බැංකු තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අපි දන්නවා ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන බැංකු වලට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ මුදල් කාට හරි ණයට දීලා ඒ සඳහා පොලියක් ලබා ගන්න. ද්‍රවශීලතා හිඟයක් තියෙන බැංකු වලට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ අවශ්‍යතාවය කොහෙන් හරි මේ මුදල් ලබාගෙන පියව ගන්න. එතකොට මේගොල්ලෝ මුදල් ඕනේ මුදල් ගන්න අවශ්‍යයි පොලියට ගන්න කැමති මේගොල්ලන්ට මුදල් වැඩි මුදල් දෙන්න කැමති පොලියට දෙන්න කැමති. දැන් මේගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න හැදෙනවා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. එතකොට මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල ඉන්නේ යාළුවෝ කියලා අපිට කියන්න පුළුවන්. බැංකු මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළට එනවා. ඕන්ට පුළුවන් තමන්ගේ අතිරික්ත අරමුදල් අඩු හිඟ අරමුදල් පවතින බැංකු වලට
ලෙන් කරන්න එහෙම නැත්නම් ණයට දෙන්න විවිධ පොලි අනුපාත යටතේ. right? එතකොට මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුළ විවිධ පොලි අනුපාත යටතේ ඔවුන් ණය දෙනවා. right? එකම පොලි අනුපාතේ නෙවෙයි විවිධ පොලි අනුපාත යටතේ. right? එතකොට දැන් මේක වෙළඳපොළ. දැන් මේකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම දැන් මේ බැංකු වලට තියෙන එක ඔප්ෂන් එකක් තමයි මේක. ඒකට එක ඔප්ෂන් එකක් තමයි මේක. දෙවෙනි ඔප්ෂන් එක තමයි මහා බැංකුවට යන්නේ. දෙවෙනි ඔප්ෂන් එක තමයි මහා බැංකුවට යෑම. බැංකුව ඉතර කැමති නෑ මහා බැංකුවට යන්න. මොකද ගිහිල්ලා දැන් තමන් ගාව සල්ලි අඩුයි කියලා කියන්නේ ඕන් ඉතර කැමැත්තක් දක්වන්නේ නෑ නේ. ඒකට බැංකුව මහා බැංකුව ආලා ඊ සල්ලි අඩුනේ මොකද උනේ ප්‍රශ්න අහනවා. රයිට් ඒ වගේ තමයි ඉතින්. අපි කැමති යාළුවෝ අතර ප්‍රශ්න ටික විසඳ ගන්න තාත්තට අම්මට කියනවට වඩා නේ. කිව්වොත් ඉතින් ප්‍රශ්න ගොඩක් යාගිය තැන් ඔක්කොම කියන්න වෙනවා නේ. ඒ වගේ බැංකුත් කැමති ප්‍රායෝගිකව මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුළ වැඩේ කරගන්න මහා බැංකුවට යනවට වඩා ඔවුන්ට මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තමන්ගේ අතිරික්ත හා ඉඟ අරමුදල් හුවමාරු සඳහා ඊළඟට යන්න පුළුවන් තැන තමයි මහා බැංකුව. ඒතකොට මහා බැංකුවට ගියාම මහා බැංකුවත් මේ දෙකොල්ලන්ටම ඔප්ෂන් දෙනවා. මහා බැංකුව කියනවා මේ හිඟයක් තියෙන බැංකුවලට මේගොල්ලන්ට කියනවා රයිට් ඕගොල්ලෝ එන්න අපි ගාවට ඕගොල්ලන්ට පුළුවන් මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම් යටතේ ණය ලබා ගන්න 5.5%. නිත්‍ය ණය පහසුකම් යටතේ වාට ගන්න පුළුවන් 5.5%. එතකොට මහා බැංකුව මේගොල්ලන්ට කියනවා කියන්නේ මුදල් අතිරික්තයක් ඇටියට කියනවා රයිට් ඕගොල්ලන්ටත් පුළුවන් අපි ගාවට එන්න ඕගොල්ලන්ට මුදල් අතිරික්තයක් තියෙනවා නම් අපි ගාව ඩිපොසිට් කරන්න 4.5%. 4.5%. එතකොට මේ ද්‍රවශීලතා හිඟයක් තියෙන බැංකු වලට තමන්ගේ ද්‍රවශීලතා හිඟේ සපුරා ගන්නට පුළුවන් එක්කෝ මහා බැංකුවට ගිහිල්ලා මහා බැංකුවේ නිත්‍ය ණය පාසුකම් අනුපාතයේ යටතේ ණය ගන්න 5.5%. එහෙම නැත්නම් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට ගිහිල්ලා ණය ලබා ගන්න. ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන බැංකු වලට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතයේ යටතේ තම අතිරික්ත අරමුදල් තැන්පත් කරලා පොලියක් ලබා ගන්න 4.5%ක. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන් මාකට් එකට ගිහලා නැත්නම් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට ගිහිල්ලා අනිකුත් ද්‍රවශීලතා හිඟයක් ඇති බැංකු වලට තමන්ගේ අරමුදල් දීලා පොලි ලබා ගන්න. මේක තමයි තත්ත්වය. දැන් එතකොට මෙහෙම දෙයක් වෙනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ බැංකුවේ ඉන්නවා කියලා දන්නකො අපි මේ බැංකුව නම් කරමු A බැංකුව කියලා. A කියන බැංකුව. දැන් මේ A කියන බැංකුව මේ උදාහරණයේ හැටියට ද්‍රවශීලතා හිඟයක් ඇති බැංකුවක් නේ. මයිනස් පොසිෂන් එකක් තියෙන බැංකුවක්. ද්‍රවශීලතා හිඟයක් තියෙනවා. දැන් මේගොල්ලන්ගේ එදිනෙදා දිනය තුල ගනුදෙනු පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නැහැ. ද්‍රවශීලතා හිඟයක් පවතිනවා. දැන් මේගොල්ලන්ට ඔප්ෂන් දෙකක් තියෙනවා. අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ එහෙම නැත්නම් මහා බැංකුව. දැන් මෙයාට මහා බැංකුවෙන් කියනවා ඔයාට පුළුවන් අපේ නිත්‍ය ණය පාසුකම් යටතේ 5.5%කට ණයට ගන්න. මේ ඔප්ෂන් එක මේ A කියන බැංකුවට තියෙනවා. ඒක තියාගෙන තමයි එයා යන්නේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට. එතකොට මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළේදී කින මොනයම් විටකදී තියරිටිකලි මම අහන්නේ තියරිටිකලි ප්‍රැක්ටිකලි නෙමෙයි තියරිටිකලි A කියන බැංකුවට රීසන් එකක් තියනවාද හේතුවක් තියනවාද 5.5%ට වඩා වැඩි පොලි අනුපාතයකට ණයට ගන්න. මහා බැංකුවෙන් කියනවා අපේ නිත්‍ය ණය පාසුකම් යටතේ 5.5%ට ණය ගන්න පුළුවන්. එහෙම තියාගෙන අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට ගිහිල්ලා මෙයා ගන්නවද ණය 5.5%ට වඩා වැඩියෙන්? මොකද හිතන්නේ ඕක? ගනීද? නොවිනි මොකද හිතන්නේ? 5.5%ට වැඩියෙන් ගනීද? theoretically. හේතුවක් තියනවද ගන්න? හරි සරලයි. මහා බැංකුවෙන් ඔයාලට නිත්‍ය ණය පාසුකම් යටතේ 5.5%ට ගන්න පුළුවන්. ඔයා යනවා ඒක තියෙද්දි යනවා අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළට.
ඒකට ගිහිල්ලා ගන්න යනකොට ණය ඔයා 5.5ට වැඩියෙන් ගන්න හදනවා. මොකද හිතන්නේ? මම ෆීඩ්බැක් දෙනකන් ඉන්නේ. yes the no ද 5.5ට වැඩියෙන් ගනීද නැද්ද? theoretically. කවුද උත්තර දෙන්නේ? මොකද හිතන්නේ? මේ උත්තර දීලා මට පේන්නේ. නෑ හරි theoretically no. you are 100% correct. theoretically ගන්නෙ නෑ. හේතුව ඔයාට මේ 5.5ට ගන්න දීදී මෙහි ගිහිල්ලා 6ට 7ට ගන්න අවස්ථාවක් නෑනේ. එහෙමනම් 5.5ට වඩා වැඩියෙන් මේගොල්ලෝ ණය ගන්න යන්නේ නෑ. එහෙනම් මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල තියෙන්න පුළුවන් උපරිම සීමාව තමයි ණය රේට් එක තමයි 5.5. 5.5 තමයි උපරිම රේට් එක. theoretically උපරිම රේට් එක වෙන්න ඕනේ 5.5. මොකද එතනින් එහාට කවුරුත් ගන්නේ නැහැ. මොකද ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මහ බැංකුවේ නිති ණය පහසුකම් යටතේ ගන්න. නමුත් මම theoretically කියලා කිව්වේ practically සමහරක් වෙලාවට ඊට ටිකක් උඩින් ණය ගැනීම දක්නට ලැබෙනවා. මොකද අර මම මුලින් කිව්වා වගේ මහ බැංකු සාමාන්‍ය වාණිජ බැංකු ප්‍රැක්ටිකලි කැමති නැහැ මහ බැංකුවෙන් ගිහිල්ලා ඉල්ලන්නේ. ඊට ලේසි මේ අන්තරීක්ෂණ වෙළඳපොලේ මේගොල්ලෝ ඒ හුවමාරු කරගෙන තමන්ගේ වැඩේ කරගන්නවා. ඉතින් මේක නෑ චුට්ටක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. නමුත් තියරිටිකලි ඒක වෙන්න බැරි දෙයක්. රයිට්. එහෙමනම් 5.5ට වඩා වැඩියෙන් ගන්න යන්නේ නෑ බැංකුව. ඒතකොට බොහෝ වෙලාවට මෙතනින් එහාට වැඩි රේට් එකක් තියෙන්න අමාරුයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ උපරිම සීමාව 5.5යි කියලා. කොහොමද හැදුනේ? මේ නිත්‍ය ණය පාසුකම් අනුපාතය තුල. දෙවෙනි කතාව. දැන් ඔබට මහ බැංකුව කියනවා මෙයාට අපි දැන් B කියන බැංකුවට. B එකට මොකද උනේ? B කියන බැංකුව. B. දැන් B කියන බැංකුව අපි හිතමු මුදල් අතිරික්තයක් තියෙන බැංකුව. මේ බැංකුවට මහ බැංකුවට ගිහිල්ලා මේ තමන්ගේ සල්ලි ටික දාන්න පුළුවන් 4.5ට. B කියන බැංකුවට මහ බැංකුවේ ගිහිල්ලා සල්ලි ටික දාන්න පුළුවන් 4.5ට. මෙහෙම දාන්න පුළුවන් නම් 4.5ට මෙයාට මේ B කියන බැංකුව මොනම හේතුවකටවත් මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල 4.5ට අඩුවෙන් ණය දෙන්න ඕනේද? මොකද හිතන්නේ ඕක? ණය දෙන්න ඕනේද? ණය දෙන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ කියන හරි. හරි ණය දෙන්න අවශ්‍ය නැහැ. මොකද එයාට මේකේ 4.5ට අඩුවට ණය දෙනවට වඩා හොඳයි උපරිම විශ්වාසයක් තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතය යටතේ 4.5ට තමන්ගේ අතිරික්ත මුදල් තැන්පත් කරනවා. එහෙනම් 4.5ට අඩුවෙන් කවුරුත් ණය දෙන්න යන්නෙත් නැහැ. ඒකට එහෙමනම් දැන් අපිට පේනවා 5.5ට වඩා කවුරුත් ණය ගන්න කැමති වෙන්නෙත් නැහැ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ. 4.5ට වඩා අඩුවෙන් ණය දෙන්න කැමති වෙන්නෙත් නැහැ කවුරුත් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ. ඒකට මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ කියලා කියන්නේ කෙටි කාලීන පොලි අනුපාත වලට බලපාන තීරණය කිරීම සඳහා බලපාන ප්‍රධාන වෙළඳපොළ. මේකේ තියෙන කැටි කාලය එතකොට මෙන්න මේ ප්‍රතිපත්ති පොලි අනුපාත මගින් හදනවා පොඩි කොරිඩෝවක්. එතකොට මේ අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ පොලි අනුපාත මේ කොරිඩෝව ඇතුළත තමයි ගමන් කරන්නේ. එතකොට මේ වෙළඳපොලේ පොලි අනුපාත වෙන්න පුළුවන් 4.5ට වඩා වැඩි වෙන්න පුළුවන් 5.5ට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ අතරතුර ඕනම ගාණක් වෙන්න පුළුවන්. 5.5ට වඩා වැඩි වෙන්න බෑ 4.5ට වඩා අඩු වෙන්න බෑ theoretically.
එහෙමනම් අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපළට මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත මගින් අපිට පේනවා බලපෑමක් ඇති වෙනවා මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත කොරිඩෝව සකස් වීම තුල. එතකොට මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත කොරිඩෝව තුල අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ කෙටි කාලින පොලිය අනුපාත වලට බලපෑමක් ඇති වෙනවා. එතකොට මේ කොරිඩෝ එක ඉහළට පහළට ගෙනියන්නට පුළුවන් නේ. මේ කොරිඩෝ එක ඔයාලට පුළුවන් ඉහළට පහළට ගෙනියන්න. එතකොට ඔබට පුළුවන් දැන් මේ 4.5ට තිබ්බ එක ටිකක් වැඩි කරන්න. අපි හිතමු 5යි. 6.5යි. දැන් කොරිඩෝ එක ටිකක් තව මෙයා වෙලා. දැන් ඊට පස්සේ පුළුවන් ඔයාලට තවත් වැඩි කරන්න. ඔයාලට ගෙනියන්න පුළුවන් මෙතනට. රයිට් 7යි. 8.5යි. ඕන්න උඩට ගෙනියන්න පුළුවන් මේ විදිහට. නේ? උඩට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක පල්ලෙහාට ගෙනියන්නත් පුළුවන්. ඔයාලට මේක පල්ලෙහාට ගෙනියන්නත් පුළුවන්. ඔයාලට මේ පැත්තට ගෙනියන්නත් පුළුවන් නේ. දැන් ඔයාලට කියන්න පුළුවන් 3යි. 4.5යි. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් 2යි. මෙතන 3යි. මේ විදිහට ඔයාලට මේ කොරිඩෝ එක ඉහළට ගෙනියන්නත් පුළුවන්. කොරිඩෝ එක පහළට ගෙනියන්නත් පුළුවන්. මේක ඉහළට යනකොට පහළට යනකොට කොහෙද රේට්ස් වලට බලපෑම තියෙන්නේ? මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල තියෙන කෙටි කාලින පොලිය අනුපාත වලට බලපෑම තියෙනවා. මෙතනත් රේට් ඉහළ යනවා පහළ යනවා. එහෙමනම් ඔබට දැන් පේනවා ඇති කොහොමද ප්‍රතිපත්ති පොලිය අනුපාත සහ ඒ හරහා හැදෙන ප්‍රතිපත්ති පොලිය අනුපාත කොරිඩෝ මගින් කෙටි කාලින පොලිය අනුපාත වලට බලපෑම් එල්ල කරන්නේ කිය. එහෙනම් පොලිය අනුපාත කොරිඩෝ ගැන කියපු මේ වචන ටික පැහැදිලි ඇතිනේ. මේව කොරිඩෝ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින් නිර්මාණය වේ. ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතය මගින්ද පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මගින් තීරණය වේ. ඒතකොට ඔබ ඒක දැන් කොහොමද වෙන්නේ කියලා දැනගත්තා. මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ උපුටාගත්ත මහා බැංකු වාර්තාවේ උපුටාගත්ත නිත්‍ය පොලිය අනුපාතික කොරිඩෝව ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සහ බැංකු අනුපාතිකය යන අනුපාතවල තත්ත්වය right. එතකොට ඔබට පේනවා නිත්‍ය පොලිය අනුපාතික කොරිඩෝව. එතකොට මේ ඔබ මේ highlight කරලා පෙන්නලා තියෙන්නේ ලා නිල් පාටි මේ කොරිඩෝ එක. මේ කොරිඩෝ එක තමයි මේ ඔබට පේන්නේ. එතකොට ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය මේ කොරිඩෝ එක ඇතුලේ ගමන් කරන ඔබට පේනවා. එතකොට මේ ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ පොලිය අනුපාතය කියන්නේ මොකද්ද? ආයෙකත් දැන් කියන්න එපා. දැන් අපි මෙතන හඳුනාගත්තා මොකද්ද? හඳුනාගත්තා අපි අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ right. එතකොට අපි කිව්වා මේ බැංකු අතර විවිධ රේට්ස් වලට මුදල් හුවමාරුව සිදු වෙනවායි කියලා right. එතකොට මෙතන එක එක යන්න පුළුවන්. x කියන quantity එක 100ට 5ට right. මෙතන y කියලා quantity එකක් දෙන්න පුළුවන් 100ට 5.1ට right. එතකොට මෙතන තව දෙන්න පුළුවන් q කියලා quantity එකක් 100ට 4.9ට right. එතකොට මේ මෙයා දෙන්න පුළුවන් මේ බැංකුවට z කියලා quantity එකක් 100ට 5.2කට මේ විදිහට විවිධ රේට් වලට විවිධ amounts මේ අන්තර් බැංකු වෙළඳපොළ තුල ලබා දීම සිදු කරනවා. එතකොට මෙහෙම විවිධ ගනුදෙනු සිදු වෙනවා විවිධ ප්‍රමාණයන් විවිධ රේට්ස් වලට. මේ සිදුවෙන ගනුදෙනු දිහා බලන් ඉඳලා යම් දිනක වේලාවක මේ රේට්ස් ඔක්කොම අරගෙන මේ ප්‍රමාණයනුත් අරගෙන මේ ප්‍රමාණයන් සහ රේට්ස් අධ්‍යයනය කරලා මේවා හරහා ඔයාලට හදන්න පුළුවන් ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය. ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය. දැන් ඒක තමයි මේ මෙතන අපි දැක්කේ මේ ಭಾರತ සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය කියලා right. අන්න ඒක අපිට හදන්න පුළුවන් right.
භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය. ඒක ඇල කෙටි කාලීන පොලිය. එතකොට කොහොමද ගන්නෙ? යම් දිනක වේලාවක අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ සිදු වූ ගනුදෙනු සලකා බලා භාරිත සාමාන්‍ය ඒක්ෂණ අනුපාතය අපට ගණනය කිරීමට පුළුවන්. එතකොට එතනදී දීපු විවිධ රේට්ස්, දීපු විවිධ ප්‍රමාණ මේ සියල්ල එකතු කරලා තමයි weighted average එක හදන්නේ. එතකොට weighted average rate එක අපිට ගන්න පුළුවන් භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය. එතකොට එයින් අපිට අදහසක් ලැබෙනවා මෙදා මේ ඒක්ෂණ වෙළඳපොලේ රේට් එක මෙච්චරයි. අපි එහෙම කිව්වට මෙහෙම රේට් එක මෙච්චරයි කියලා ඒක නෙමෙයි රේට් එක හැමෝම ගණනදෙනු කරමු. ඒකවල එක එක රේට්ස් වලට ගණනදෙනු කරලා තියෙනවා. අපි අරගන්නේ මොකද්ද? weighted average rate එක තමයි අපි අරගෙන කියන්නේ. මේක තමයි සාමාන්‍ය රේට් එක. අපිට කියන්න පුළුවන් right. ඒක්ෂණ වෙළඳපොළ තුල සාමාන්‍යයෙන් ගණනදෙනු සිදු වුණේ මෙන්න මේ රේට් එක. කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒක තමයි ඔබ මේ දකින්නේ. right. එතකොට ඔබට පේනවා මේ භාරිත සාමාන්‍ය මුදල් අනුපාතිකය ප්‍රතිපත්ති පොලිය අනුපාතික කොරිඩෝව තුල ගමන් කළ ඇති ආකාරය. එතකොට ඔබට බෙදනවා මෙතනදී මේ 2019 කොරිඩෝව ඉහළ යනවා නේ. මෙතනදී කොරිඩෝව ඉහළ ගිහිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න කොරිඩෝව ආපහු පහළට එනවා. තවත් පහළට එනවා. තවත් පහළට එනවා. තවත් පහළට එනවා නේ. මේ විදිහට මේ ප්‍රතිපත්ති පොලිය අනුපාත වෙනස් කිරීම තුළ කොහොමද මේ ප්‍රතිපත්ති පොලිය අනුපාතික කොරිඩෝව ඉහළ පහළ ගියේ? ඊට සාපේක්ෂව වාට පේනවා මෙන්න භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයත් ඉහළ පහළ යාම සිදු වෙනවා. එහෙනම් මම හිතනවා ඔබට දැන් මේක පැහැදිලි ඇති කියලා. ඉතින් අපි කතා කරේ ප්‍රතිපත්ති පොලිය අනුපාත සහ ප්‍රතිපත්ති පොලිය අනුපාතික කොරිඩෝව සහ භාරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතය පිළිබඳ. right. ඊට පස්සේ අපිට දෙනවා විවට වෙළඳපොළ කටයුතු. මොකද විවට වෙළඳපොළ කටයුතු කියන්නේ? ඒකට විවට වෙළඳපොළ කටයුතු කියන්නේ වෙළඳපොළ වෙත මහා බැංකුව සුරකුම්පත් නිකුත් කිරීම සහ විකිණීම සහ මිලදී ගැනීම හරහා බලපෑම් එල්ල කිරීම. එතකොට මහා බැංකුව නිරන්තරයෙන්ම දිනපතා මුදල් සැපයුම ගණනය කිරීම සිදු කරනවා. එතකොට පවතිය යුතු ආර්ථිකයේ පැවතිය යුතු මුදල් තොගය ගණනය කිරීම සිදු කරනවා. එතකොට මහා බැංකුවට තියෙනවා යම්කිසි ඉලක්කගත මට්ටමක් ආර්ථිකයේ පැවතිය යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව. එතකොට යම්කිසි වෙලාවක මේ ඉලක්කගත මට්ටමකට වඩා පවතින මුදල් තොගය වැඩි වුණොත් හරි ඉලක්කගත මට්ටමට වඩා පවතින මුදල් තොගය අඩු වුණොත් හරි එය සමනය කිරීමට මේ විවට වෙළඳපොළ කටයුතු මහා බැංකුව විසින් සිදු කරනු ලබනවා. එතකොට මුදල් ප්‍රතිපත්තියට අනුව පදනම් මුදල් ප්‍රමාණය ඉලක්කගත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහා බැංකුව විසින් විවිධ මූල්‍ය සුරැකුම්පත් උදාහරණයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මහා බැංකු සුරැකුම්පත් වැනි විවිධ සුරැකුම්පත් වෙළඳාම් කිරීම විවට වෙළඳපොළ කටයුතු කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. අර සම විනාඩියක් දෙන්න. right. මම chat එක දිහා බැලුවා. chat එකේ තියෙනවා rate එක annual rate එකද? ඔව් annual rates තමයි අපි හඳුන්වන්නේ 5.5 දවසක rate එක නෙමෙයි. ඒ වුණොත් එහෙම තාමත් හොඳ rate එක දවසකට 4 වෙන annual rate එක තමයි පෙන්නන්නේ. එතකොට rate දෙක අතරේ කොහොමද එකක් වුණේ කියලා අහන වෙනස. මේ වෙනස එකක් තියාගෙන ඉන්න නිසා. වෙනස් ගන්න පුළුවන්. ඉතින් ප්‍රකාශන පත් කරලා තියෙන 100ක වෙනසක් තියාගෙන. lending deposit rate කොහොමද කියලා ඔයාලා දන්නවද වෙනස? වෙනස ඒම අවස්ථාවේදී ඕන දෙක කරන්න පුළුවන්. right? ප්‍රකාශ පත් ගන්න එකක්. right? දැන් මේක පටල ගන්න එපා ඔයගොල්ලෝගේ බැංකුවල රේට් එකත් එක්ක. බැංකුවල රේට් එකට නම් ගොඩක් දේවල් බලපානවා. cost of funds වගේ ගොඩක් දේවල් අපිට බලපානවා. risk එක cost of funds මේ සියල්ලම බලලා තමයි බැංකුවේ rates වල difference එක හැදෙන්නේ. මෙතනදී අපි කතා කරන්නේ policy rates ගැන.
right දැන් අපි කතා කරේ විවිධ වෙළඳපොළ කටයුතු. දැන් අපි කිව්වා මොකද මේ මහා බැංකුව කරන්න යන්නේ තමන්ගේ ඉලක්කගත පදනම් මුදල් ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩාගාර බිල්පත් මහා බැංකු සුරකුම්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ මූල්‍ය සුරකුම්පත් විකිණීම මිලදී ගැනීම වැනි වෙළඳාම් කටයුතු කරලා මේ මුදල් ප්‍රමාණය ඉලක්කගත මුදල් ප්‍රමාණයට ගේන්න තමයි මෙයා උත්සාහ කරන්නේ. කොහොමද අපි කරන්න කියලා බලමු. එතකොට ඉලක්කගත ද්‍රවශීලතාවයයි පවතින ද්‍රවශීලතාවය අතර ලොකු වෙනසක් තියෙනවා නම් පවතින ද්‍රවශීලතාවයේ ඉලක්කගත ද්‍රවශීලතාවය දක්වා වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රමාණයේ සුරකුම්පත් වෙළඳාමක් මහා බැංකුව සිදු කරනවා. දැන් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. පවතින ද්‍රවශීලතාවයේ ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා වැඩි නම් ඒ කියන්නේ මාකට් එකේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි මහා බැංකුව ෆෝකාස් කරලා තියෙන ඉලක්කගත කරලා තියෙන මුදල් ප්‍රමාණයට වඩා. ඒකට වැඩිපුර මුදල් තොගයක් මාකට් එකේ තියෙනවා මහා බැංකුව ටාගට් කරපු ප්‍රමාණයට වඩා වැඩි. එහෙමනම් මේ වැඩිපුර මුදල් අපි ඇබ්සෝබ් කරන්න ඕනේ. අවශෝෂණය කරන්න ඕනේ. එහෙම නොකරොත් මේ වැඩිපුර මුදල් නිසා ඔන්න මිල මට්ටම් වල විකෘතියක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් කොහොමද ආ කරන්නේ? ඔයා ගිහිල්ලා බැංකු ක්‍රමයට ගිහිල්ලා දැන් බැංකු ක්‍රමයේ තියෙන මේ අතිරික්ත මුදල් උරා ගන්න ඕන නිසා ඔබ කියනවා මට ඕනේ දැන් සුරකුම්පත් විකිණීමක් කරන්න. එතකොට ඔබ කියනවා නැවත මිලදී ගන්න පොරොන්දු වෙලා ඔබ සුරකුම්පත් විකිණීමක් කරනවා බැංකු ක්‍රමයට. එතකොට බැංකු මොකද කරන්නේ? බැංකු ඔබ විසින් නිකුත් කරන සුරකුම්පත් මිලදී ගන්නවා తాවකාලිකව. එතකොට මහා බැංකුව ඒවා නැවත මිලදී ගැනීමට පොරොන්දු වෙලා තමයි මේ සුරකුම්පත් නිකුත් කරන්නේ. ඒත් අපි කියන ප්‍රති මිලදී ගැනීමේ කිවිසුමක් කියන. ඒතකොට නැවත මිලදී ගැනීමේ පොරොන්දුව මත සුරකුම්පත් මහා බැංකුව විසින් බැංකු ක්‍රමයේ වෙත විකුණනවා. විකුණපුවාම බැංකු ඒ සුරකුම්පත් අරගෙන මුදල් දෙනවා මහා බැංකුවට. එතකොට මොකද්ද ගනුදෙනු උනේ? මහා බැංකුව සුරකුම්පත් විකුණුවා. බැංකු සුරකුම්පත් මිලට අරගෙන මුදල් දුන්නා මහා බැංකුවට. එහෙනම් මොකද උනේ? බැංකු ක්‍රමයේ තිබුණු මුදල් ටික මහා බැංකුවට ආවා. මහා බැංකුවෙන් සුරකුම්පත් බැංකු ක්‍රමයට ගියා. එහෙනම් බැංකු ක්‍රමයේ තිබ්බ මුදල් ප්‍රමාණය ඔන්න අඩු වුණා. බැංකු ක්‍රමයේ මුදල් ප්‍රමාණය අඩු වුණා. එතන බැංකු වල ණය මැවීමේ හැකියාවත් අඩු වෙනවා. දැන් අනිත් පැත්තට පවතින ද්‍රවශීලතාවය ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා අඩු නම් ඒ කියන්නේ දැනට මාකට් එකේ තියෙන මුදල් ප්‍රමාණය ටාගට් කරපු මුදල් ප්‍රමාණයට වඩා අඩුයි. ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා අඩුයි. එහෙමනම් ඔන්න දැන් අපි මුදල් දෙන්න ඕනේ නේ. අපි හිතුවා දැන් ඕගලන්ට මුදල් වැඩි නම් මොකක් හරි ක්‍රමයකින් මුදල් ටික ඕගලන්ගෙන් අයින් ගන්නවා. නැත්නම් ඕගොල්ලේ මුදල් පාවිච්චි කරලා එක එක අනවශ්‍ය දේවල් කරනවා. අනවශ්‍ය වේද. අනිත් පැත්තට ඕගොල්ලෝ ගාව මුදල් අඩු නම් කොහෙන් හරි වාට ඕගලන්ට මුදල් දෙන්න ඕනේ. මුදල් දුන්නේ නැත්නම් ඕගලන්ට කන්න බොන්න බැරුව යනවා. IBSL එකේ ලෙක්චර්ස් අහන්න ඩේටා වලට ගෙවන්න බැරුව යනවා. ගමන් බිමන් යන්න බෑ. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් නේ. ඒකට ඕගලන්ගේ සාමාන්‍ය ජීවිතේ බිඳ වැටෙනවා. ඒ වගේ ඉලක්කගත ද්‍රවශීලතාවයේ ආර්ථිකය තුල නැති වුණොත් ආර්ථිකයේ එදිනෙදා ගනුදෙනු කිරීමේදී බාධාවක් නැති වෙනවා. ඒ නිසා පවතින ආර්ථිකය තුළ පවතින මුදල් ප්‍රමාණය නැත්නම් ද්‍රවශීලතාවයේ ඉලක්කගත ද්‍රවශීලතාවයට වඩා අඩු නම් අන්න ඒ වෙලාවට මහා බැංකුවට සිද්ධ වෙනවා මුදල් ආර්ථිකයට මුදා හරින්න. දැන් මහා බැංකුවට මේක නිකන් කරන්න බෑනේ. ගිහලා සල්ලි බෙදන්න බෑනේ වටේ. එහෙම කරන්න බෑ. කොහොමද මෙයා ඒක කරන්නේ? මෙයා බැංකු ක්‍රමයට ගිහිල්ලා කියනවා රයිට් මම ඕගොල්ලන්ගේ සුරකුම්පත් දැන් මිලදී ගන්න ලෑස්ති. ඊට බැංකු වලට කියනවා ඔයා ගාව තියෙනවා නම් සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මහා බැංකු සුරකුම්පත් ඔයාලට පුළුවන් తాවකාලිකව මට විකුණන්න මට දෙන්න මම ඔබට නැවත විකිණීමට පොරොන්දු වෙලා ඒ සුරකුම්පත් අරගෙන ඔයාලට මුදල් දෙනවා. එතන මොකද්ද කිවිසුම? ඔබට බැංකු ක්‍රමයට නැවත විකිණීමට එකඟ වෙලා බැංකු ක්‍රමයේ තියෙන සුරකුම්පත් අරගෙන මහා බැංකුව මුදල් දෙනවා. කොහොමද දැන් ගම්දුනේ මොකද උනේ? සුරකුම්පත් ආවා මහා බැංකුවට බැංකු ක්‍රමයට ගියා මහා බැංකුවේ ඉඳලා මුදල්. රයිට්? එන්න එහෙනම් මොකද උනේ? මුදල් ගියා බැංකු ක්‍රමයට බැංකුව ඔන්න ණය දුන්නා. ඔන්න මුදල් සංසරණය වෙන්න පටන් ගත්තා. එතකොට මේ විදිහට ඔබට පේනවා
මේ මහා බැංකුවට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් තියෙනකොට ඒක සමනය කරන්න පුළුවන් ඒ අවශ්‍ය ප්‍රමාණයේ සුරකුම්පත් මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදු කරන්න. අපි මේවා හඳුන්වනවා ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් කියලා. එතකොට ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් මගින් මහා බැංකුවට පුළුවන් අතිරික්ත අරමුදල් වෙළඳපොලෙන් ඉවත් කරන්න. එතකොට මහා බැංකුවට මුදල් එනවා, වෙළඳපොලට සුරකුම්පත් යනවා. ප්‍රතිවිකුණුම් ගිවිසුමක් මගින් මහා බැංකුවට පුළුවන් වෙළඳපොලට මුදල් ඉන්ජෙක්ට් කරන්න, එහෙම නැත්නම් මුදල් ලබා දෙන්න. එතනදී වෙළඳපොලේ පවතින සුරකුම්පත් මහා බැංකුවට එනවා, මහා බැංකුවෙන් මුදල් වෙළඳපොලට ගලා යනවා. right? ඉතින් මේ විදිහට මහා බැංකුවට පුළුවන් තමන්ගේ ඉලක්කගත මුදල් ප්‍රමාණය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්න විවට වෙළඳපොළ කටයුතු කරා. එතකොට නැවත අපි බැලුවොත් එහෙම දැන් මේ වචන දෙක ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම්. ප්‍රතිමිලදී ගැනීම ගිවිසුමක් කියලා කියන්නේ නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට සුරකුම්පත් විකිණීමක්. right? මෙහිදී වෙළඳපොළට සුරකුම්පත් යනවා, ඊට සමාන මුදල් ප්‍රමාණයක් මහා බැංකුවට ඇතුළට එනවා. ඒ අනුව වෙළඳපොලේ තියෙන පදනම් මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රතිවිකුණුම් වලදී නැවත විකිණීමේ පොරොන්දුව පිට සුරකුම්පත් මහා බැංකුව මිලට ගන්නවා. right? මේකෙදී වෙළඳපොලේ තියෙන සුරකුම්පත් මහා බැංකුවට එනවා, ඊට සමාන මුදල් ප්‍රමාණයක් වෙළඳපොලට ගලා යනවා. එමගින් වෙළඳපොලේ නැත්නම් ආර්ථිකයේ පදනම් මුදල් ප්‍රමාණය ඉහළ යනවා. ඒතකොට ඔබ මේක බලන්න ඕනේ හැම වෙලාවෙම මහා බැංකුවේ පර්ස්පෙක්ටිව් එකේ ඉඳලා. එහෙම බැලුවොත් මේ වචන දෙක ඉන්ටර්ප්‍රිට් කරගන්න ලේසි. මං හිතනවා ඔබට මේක පැහැදිලි ඇති කියලා. ගැටලු තිබේද? සරලව කිව්වොත් රාජ්‍ය සුරකුම්පත්ම නෙමෙයි. අපි දැන් සුරකුම්පත් කියලා පොදුවේ හඳුන්වනවා. මොකද මේකේ වෙන්න පුළුවන් treasury bills වෙන්න පුළුවන්, treasury bonds වෙන්න පුළුවන්. ඒ වගේම මහා බැංකු සුරකුම්පතුත් මේ සඳහා යොදා ගන්නට පුළුවන්. ඒක විකිණීම සහ මිලදී ගැනීම නේද වෙන්නේ? ඔව්. විකිණීම සහ මිලදී ගැනීම තමයි. හැබැයි ඔයා එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයා කියන්නේ ඇයි ඒක කරන්නේ කියලා. ඇයි ඒක කරන්නේ? ඉලක්කගත ද්‍රවශීලතාවය පවත්වා ගැනීම සඳහා. එතකොට ඔබගෙන් ඇහුවොත් විවට වෙළඳපොළ කටයුතු කියන්නේ මොකක්ද කියලා ඔබ කිව්වොත් සුරකුම්පත් විකිණීම මිලදී ගැනීම කියලා වැරදි. ඔබ හේතුවත් එක තමයි කියන්නේ. ඔබ කියන්න ඕනේ මෙන්න මෙහෙමයි ඉලක්කගත ද්‍රවශීලතාවයක් තියෙනවා. එතකොට වෙළඳපොලේ ද්‍රවශීලතාවය සහ ඉලක්කගත ද්‍රවශීලතාවය අතර ගැප් එකක් තිබුණොත් ඒ ගැප් එක සමනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට සුරකුම්පත් විකිණීමක් හෝ මිලදී ගැනීමක් සිදු කරන්නට පුළුවන්. ඒ හරහා ඉලක්කගත ද්‍රවශීලතාවය පවතින වෙළඳපොලේ පවතින ද්‍රවශීලතාවයට සමාන කරන්නට හැකියාව ලැබෙනවා. ඔව් ඒක කියන්න පුළුවන් බැංකු වලින් විතරක්ම නෙමෙයි, ඔය විතරක්ම නෙමෙයි වෙළඳපොළට ගිහිල්ලා ඒ අදාළ අවසර ඇති ආයතන සමග ගනුදෙනු සිදු කරන්නට පුළුවන්. right. අපි ඊළඟට යනවා බැංකු අනුපාතිකය. බැංකු අනුපාතිකය. එතකොට බැංකු අනුපාතිකය කියලා කියන්නේ අපි ඊටාම සරලව කිව්වොත් දණ්ඩන පොලි අනුපාතිකය. එතකොට බැංකු අනුපාතිකය මහා බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස වාණිජ බැංකු සඳහා අවදානම් අවස්ථාවකදී ණය ලබා දෙන විට භාවිතා කරන පොලි අනුපාතිකයක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ යම් කිසි වෙලාවක කිසියම් බැංකුවක් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දීලා ඔවුන්ට අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළනුත් Tamanට අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගන්නට බැරි වෙලා ගැටලු සහගත තත්වයකට පත් වෙනකොට අන්න ඒ වගේ වෙලාවක මහා බැංකුව අවසාන ණය දෙන්නා ලෙස ඒ අදාළ බැංකුවේ සහයට පැමිණෙනවා. එතකොට මේ අවසාන ණය දෙන්නාගේ කාර්යය ඊටාම වැදගත් කාර්යයක් වෙළඳපොළ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා. එතකොට මේ අවසාන ණය දෙන්නාගේ කාර්ය යටතේ මහා බැංකුව ඇවිල්ලා මේ බැංකුවට
ණය ලබා දීමේදී ඔවුන් භාවිතා කරන්නේ බැංකු අනුපාතිකය. එතකොට අපි මේ සාමාන්‍ය පොලි අනුපාතිකයක් නෙමෙයි මේ දණ්ඩන පොලි අනුපාතිකය. ඒ නිසා සාමාන්‍ය බැංකු අනුපාතිකය අනික් අනුපාතික වලට වඩා ඉහළ මට්ටමක පවතිනවා. එතකොට මේ මුදල් මණ්ඩලය විසින් පිළිගන්න ඕනෑම වත්කමක් අපේට තියාගෙන මේ වෙලාවට මුදල් නිකුත් කරන්නට පුළුවන්. right? එතකොට මුදල් නීති පනතේ 87 වෙනි කොටසේ පවතින මහා බැංකුව සතු තවත් ප්‍රතිපත්ති පොලි අනුපාතිකයක් හැටියට තමයි මෙය අපිට හඳුන්වන්න ප්‍රතිපත්ති අනුපාතිකයක් හැටියට තමයි අපිට මේක හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. right? එතකොට මතක තියාගන්න මේක මේ සාමාන්‍ය තත්වයකදී නෙමෙයි බැංකුවක් තාම ගැටලු සාගත තත්ත්වයටපත් වෙලා මහා බැංකුව අවසාන ණය දෙන්නා ලෙස උණු ණය දීමේදී භාවිතා කරන අනුපාතිකය. එතකොට මේක වර්තමානයේදී 8.5ක් ලෙස පවතිනවා. 8.5ක් ලෙස තමයි පවතින්නේ. ඒක ඔබට පේනවා අනික් ඒවට වඩා ටිකක් ඉහළ අගයක තමයි මේක පවතින්නේ. right? ඉහළ අගයක තමයි මේක පවතින්නේ. ඒකට 8.5යි. ඒකට බැංකු අනුපාතිකය ඉහළ දානකොට බැංකු වලට සංඥාවක් යනවා. ඔබ දැන් පරිස්සමෙන් තමන්ගේ වැඩ කටයුතු කරන්න. බැරි වෙලාවත් ඔබ අනවශ්‍ය ලෙස ණය දීලා දවසිලතා ගැටලුවකට ලක් වුණොත් ඔබට ණය ගන්න වෙන්නේ ඉතාමත් ඉහළ පොලියකට කියලා. ඒකට කාලෙකට ඉස්සෙල්ලා මේක 15 වගේ තිබ්බේ. ඒක 15 කියන්නේ ලොකු රේට් එකක්. ඉතින් බැංකු බය වෙනවා. බැංකු දානවා රයිට්. දැන් අපි අමාරුවේ වැටුනොත් එහෙම අපි ණය දීම හරියට කළමනාකරණය නොකර අපිට 15කට තමයි ඒ දවස්වල ගන්න වෙන්නේ. දැන් නම් 8.5කට ගන්න. සාමාන්‍ය ඉහළ පොලියක් ගෙවන්න වෙනවා අපිට. ඒ නිසා අපි පරිස්සමෙන් කරගෙන යන එක ඊට හොඳයි කියලා ඕන් ටිකක් පරිස්සම් වෙනවා. බැංකු අනුපාතිකය අඩු කරද්දී ඔන්න සිග්නල් එකක් යනවා. ඔයගොල්ලෝ ටිකක් බය නැතුව ණය දෙන්න, අවදානමක් කරන් ණය දෙන්න, ගැටලුවක් වුණොත් දැන් අපි ටිකක් අඩු රේට් එකකට ඔබට දෙන්නම් කියලා. එතකොට පසුගිය කාලේ අපි දැක්ක මේ 15 ඉඳලා 8.5 දක්වා බැංකු අනුපාතිකය අඩු කරා. ඒ බැංකු අනුපාතිකය අඩු කරලා බැංකු වලට සිග්නල් එකක් දුන්නා. ඔබ බය නැතුව අවදානම අරගෙන මේ වෙලාවේ තමන්ගේ ණය දීමේ කටයුතු කරන්න, ආර්ථිකය නගා සිටවන්නට සහයෝගය දෙන්න. ඔබ බැරි වෙලාවත් ලොකු ගැටලුවකට ලක් වුණොත් ඔබට පුළුවන් 8.5ට මේ බැංකු අනුපාතිකය යටතේ ණය ලබා ගන්නට කිය. මේ හරහා සිග්නල් එකක් දෙනවා මේ අනිත් පැත්තෙන් අවදානම ගැනීම සහ වැඩ කටයුතු සලකගෙන යාම සඳහා. right. ඊළඟට අපිට තියෙන තවත් ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාතිකයක් තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. නේ? එතන මුදල් නීති පනතට අනුව වාණිජ බැංකුව විසින් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහා බැංකුවේ පවත්වාගෙන යා යුතු වේ. right? ඒකට අපි දන්නවා අපිට ඩිපොසිට් ආපුවම ඒ සම්පූර්ණ ඩිපොසිට් එකම අපිට ලෙන් කරන්න බෑ. අපි ඒකෙන් යම් කිසි කොටසක් මහා බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අනුව තැන්පත් කළ යුතුයි. right? මෙහෙම තැන්පත් කිරීම ඉතාමත් වටිනවා. හේතුව යම් කිසි වෙලාවක తాවකාලික ද්‍රවශීලතා අර්බුදයක් ඇති වෙනකොට, తాවකාලික ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙනකොට, අර්බුදයක් නෙවෙයි ගැටලුවක් ඇති වෙනකොට මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ තියෙන මුදල් භාවිතා කරලා ඒ ගැටලුව සමනය කරගන්න පුළුවන් ඉමීඩියට්ලි. ඊට පස්සේ ඔබට සිද්ධ වෙනවා නැවත ඒක ප්‍රතිපූර්ණය කරන්න. ඉතින් මේ ආකාරයට මේ තැන්පතුව පවත්වා ගැනීම බැංකු වලට ඉතාමත් හොඳ දෙයක්, වැදගත් දෙයක්. නමුත් මේ තැන්පතුව පවත්වාගෙන යුතු ප්‍රමාණය වැඩි වුණොත් එය බැංකු වලට අනවශ්‍ය පිරිවැයක් ඇති කරනවා. හේතුව මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ ඔබ මහා බැංකුවේ තැන්පත් කරන මුදල් වලට මහා බැංකුවෙන් පොලියක් ලැබෙන්නේ නැහැ. පොලියක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒක බැංකුවට පිරිවැයක්. දැන් උදාහරණයක් හැටියට ඔබ රුපියල් 100ක් 105 ගානේ ඩිපොසිට් එකක් අරගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම මේ 100 ලෙන් කරලා තමයි මුදල් හොයාගෙන අර පොලිය ගෙවන්න ඕන. දැන් මෙතනදී අපි හිතමු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 105යි කියලා අපි උදාහරණයකට ගත්තොත් ඔබ රුපියල් 100ක් ගන්නවා 110 ගානේ කස්ටමර් කෙනෙක්ගෙන් ඩිපොසිට් එකක්. නමුත් ඔබට ලෙන් කරන්න බෑ 100ම 5ක් තියන්න ඕනේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ මහා බැංකුවේ ඒ පාඩ පොලි හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔයා 95ක් ලෙන් කරලා තමයි
අර 110 ගෙව අර පොලිය ගෙවන්න 105 පොලිය ගෙවන්න සල්ලි හොයන්න ඕනේ. එතකොට ඔයාට මේ පහ කියන්නේ කොස්ට් එකක්. මේ පහට ඔයාට කීයක් ලැබෙන්නේ මේ පහට හැබැයි ඔයා පොලි ගෙවන්න ඕනේ. ඇයි? මේ ඔයා තැම්පත් කරන 105ට ඔයා තැම්පත් කරුවට පොලිය ගෙවන්න ඕනේ. නමුත් ඔයාට පොලි හම්බෙන්නේ නැහැ. එහෙනම් කොස්ට් එකක්. එහෙනම් ඉතුරු 95න් තමයි ඔයා සල්ලි ඔක්කොම හොයාගන්න ඕනේ අර මේකටත් අදාළ ගන්න. ඉතින් ඒ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කරොත් බැංකු වලට ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඇයි? දැන් 5 තිබ්බොත් 95යි ණය දෙන්න පුළුවන් 5ක් සංචිත අනුපාතය. ඊට පස්සේ 2කට අඩු කරොත් මොකද වෙන්නේ? 98ක් ණය දෙන්න පුළුවන් 2යි සංචිතේ තියන්න ඕනේ. ඒකට වැඩිපුර ණයට දෙන්න පුළුවන්. එතකොට පහේ නම් තියෙන්නේ 5ක් සංචිතේ තියන්න ඕනේ. එහෙනම් 5කට පොලි හම්බෙන්නේ නැහැ. දෙකකට අඩු කරොත් සංචිත අනුපාතය 2කට විතරයි පොලි හම්බෙන්නේ නැත්තේ. එහෙනම් කොස්ට් එක අඩු වෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කළොත් කොස්ට් එක අඩුයි. ඊළඟට ණය දීමේ හැකියාව වැඩි. එතකොට කොස්ට් එක අඩු නිසා මේ පැත්තෙන් අඩු පොලි අනුපාතයකට පොලි අනුපාතය අඩු කරන්න පුළුවන් බැංකු වලට. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කළොත් බැංකු වල ණය දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම බැංකු වලට යන පිරිවැය අඩු වෙනවා. ඒ පිරිවැය අඩු වීමේ බෙනිෆිට් එක දුන්නොත් කස්ටමර්ට ඔබට පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එක සාමාන්‍යයෙන් අඩු කරන්න සාපේක්ෂව. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කළොත් බැංකුවට ණය දීමට හැකියාව අඩු වෙනවා, පිරිවැය වැඩි වෙනවා, අනිත් පැත්තෙන් ලෙන්ඩින් රේට් එක වැඩි වෙනවා. මොකද ඔබ ඒකටත් හොයන්න එපා ඉතුරු ගන්න ලෙන්ඩ් කරන්න. right? මොන ප්‍රශ්නයක් right? එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ වාණිජ බැංකුවල තැන්පතු වගකීම් වලින් මහා බැංකුවේ තැන්පත් කළ යුතුයයි නියම කරන අනුපාතයයි. ඒතකොට වාණිජ බැංකුව තමන්ගේ රුපියල් වගකීම් වලට අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අනුකූලව මහා බැංකුවේ තැන්පතුවක් පවත්වාගෙන යන්න ඕනේ. right? එතකොට මේ පවත්වාගෙන යන තැන්පතුවට මහා බැංකුව විසින් කිසිදු පොලිය ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා එය බැංකුවට පිරිවැයක් වෙනවා. ඔන්න එහෙනම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. දැන් අපි කිව්වා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වැඩි කිරීම බැංකුවේ ණය දීමේ හැකියාවට බලපෑමක් ඇති කරනවා. එතකොට අපි දන්නවා බැංකු වලට ලැබෙන තැන්පතු වලින් සංචිත අනුපාතයට අනුව යම්කිසි මුදල් ප්‍රමාණයක් ණය දීමේ ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. දැන් සංචිත අනුපාතයේ 5යි නම් රුපියල් 100ක ඩිපොසිට් එකක් දැම්මොත් රුපියල් 5ක් ඉවත් වෙනවා. 95යි ණය දෙන්න පුළුවන්. right? දෙකට අඩු කරොත් 98ක් ණය දෙන්න පුළුවන් දෙකක් තැන්පතු. 10ට වැඩි කරොත් 90යි ණය දෙන්න පුළුවන් 10ක් තැන්පතු. එතකොට ණය දීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ණය මැවීමේ හැකියාව ඉහළ යනවා. ණය දීමට ඇති මුදල් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ණය මැවීමේ හැකියාව අඩු වෙනවා. එහෙමනම් ණය ගුණකය හෙවත් ණය මැවීමේ හැකියාව සංචිත අනුපාතයත් එක්ක තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධ. ඒ කියන්නේ ණය ගුණකය සංචිත අනුපාතය පහළ යනකොට ණය ගුණකය ඉහළ යනවා. ණය ගුණකය ඉහළ යනවා. right? සංචිත අනුපාතය පහළ යනකොට ණය ගුණකය ඉහළ යනවා. එහෙනම් මේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ ප්‍රතිලෝම සම්බන්ධතාවය යන තියෙන්නේ අපිට කියන්න පුළුවන් ණය ගුණකය සමානයි 1 යට සංචිත අනුපාතය. 1 යට සංචිත අනුපාතය. එතකොට ඔබට යම්කිසි වෙලාවක විභාගයේදී සංචිත අනුපාතය දුන්නොත් ඔබට පුළුවන් ණය ගුණකය හොයාගන්න කොහොමද 1 යට සංචිත අනුපාතය. ණය ගුණකය හොයන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් සංචිත අනුපාතය ඉහළ දැමූ විට මුදල් මැවීමේ හැකියාව පහළයයි. right? සංචිත අනුපාතයේ ඉහළ දැමූ විට මුදල් මැවීමේ හැකියාව පහළයයි. සංචිත අනුපාතයේ පහළ දැමූ විට මුදල් මැවීමේ හැකියාව ඉහළයයි. මුදල් මැවීමේ හැකියාව ඉහළයි.
ඔන්න ඔබට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සහ ණය ගුණකයේ අතර ඇති සම්බන්ධය පැහැදිලි වෙනවා. ඊළඟට සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියකදී සංචිත අනුපාතය ඉහළ දානවා, ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකදී ඒක පහළ දානවා. ඒක වෙන්න පුළුවන්ද? පුළුවන්. එතන සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ ඔයාට ඕනේ ණය පොලී ප්‍රමාණය වැඩි කරලා ද්‍රවශීලතාවය අඩු කරන්න. මුදල් තොගය අඩු කරන්න. එහෙමනම් ඔබ මොකද කරන්න ඕනේ? සංචිත අනුපාතය ඉහළ දාන්න. ඉහළ දාපු ගමන් මොකද වෙන්නේ? කොස්ට් එක වැඩි, පොලි අනුපාතයත් ඉහළ යනවා, ණය දීමේ හැකියාව අඩු වෙනවා. මොකද වැඩි ප්‍රමාණයක් සංචිත තියන්නේ. ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියකදී මේක වෙන්නේ අනිත් පැත්තනේ. ඔයාට ඕනේ මේකෙදී පුළුවන් තරම් ණය දෙන්න, මුදල් සප්ලයි කරන්න, ද්‍රවශීලතාවය වැඩි කරන්න. එතකොට ඔයා සංචිත අනුපාතය පහළ දානවා. එතකොට බැංකුවට වැඩිපුර ප්‍රමාණයක් ණය දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් කොස්ට් එක අඩු වෙනවා, පොලි රේට් එක අඩු වීමටත් එය හේතු වෙනවා. එහෙමනම් මේ මූල්‍ය ප්‍රතිපත්ති දෙකේදී කොහොමද සංචිත අනුපාතය හසුරුවන්නේ කියන එක ඔබට මෙතනදී පැහැදිලි වෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය විවස්ථාපිත සංචිත අවස්ථාවේ හරහා බැංකුවල ද්‍රවශීලතා කල්පනාකරණයට උපකාරයක් ලැබේ. එතකොට මම අර කලින් කිව්වා වගේ බැංකුවක දිනේ 3 ගණනුණු සිදුවීමේදී යම්කිසි తాවකාලික ද්‍රවශීලතා ගැටලුවක් ඇති වුණොත් ඕන්ට පුළුවන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ ඇති අරමුදල් භාවිතා කරලා එම ගැටලුව తాවකාලිකව විසඳන්න. ඉන්පසු දිනේ අවසානයේදී නැවත එය ප්‍රතිපූර්ණය කරන්න. අතිරික්ත අරමුදල් මහා බැංකුවේ තැන්පත් කිරීමටත් ද්‍රවශීලතා හිඟයකදී මහා බැංකුවෙන් ප්‍රතිවිකුණුම් ගිවිසුම් හරහා ණයට ගැනීමටත් අවස්ථාව සැලසෙනවා. මුදල් සැපයීම සඳහා බලපෑම් කිරීමට අතීතයේදී ව්‍යවස්ථාපිත සංචිතය බහුලව යොදාගත්තා. ඒතර මේක ඉහළ පහළ නංවල අපිට පුළුවන් වුණා බැංකුවල ණය මැවීමේ හැකියාවට බලපෑම් එල්ල කරලා මුදල් සැපයීම ඉහළ පහළ දාන්න. නමුත් වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩිපුර නැඹුරු වීම තුළ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සංචිත අවශ්‍යතාවය වෙත යොමු වීම අඩු වෙනවා. එතකොට දැන් වැඩිපුරම යොමු වෙන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාත සහ විවට වෙළඳපොළ කටයුතු වෙත. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බැංකුවලට දැරීමට වන පිරිවැය ව්‍යවස්ථාපිත සංචිත පහළ දැමීම. හරි. පහළ දැමීම බැංකුවලට දැරීමට වෙන පිරිවැය අඩු කිරීමට හේතු වෙනවා. මෙතන ලියා ගන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අවස්ථාවේ පහළ දැමීම බැංකුවලට දැරීමට වෙන පිරිවැය අඩු කිරීමට හේතු වේ. ඒ වගේම වර්තමානයේදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තුල වෙළඳපොළ තුල අඛණ්ඩව පවතින ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා පමණක් භාවිතා කිරීම සිදු වේ. ඒකට වර්තමානයේදී වෙළඳපොළ තුල යම්කිසි ද්‍රවශීලතා ගැටලුවක් පවතිනවා නම් ඒ වෙලාවට ඔබට පුළුවන් සංචිත අනුපාතය අඩු කරලා බැංකු ක්‍රමයට අතිරික්ත ද්‍රවශීලතාවය ලබා දෙන්න. ඒක අපි දැක්කා පසුගිය කොවිඩ් වසංගත කාලේ ද්‍රවශීලතාවය වැඩි කිරීමේ අවස්ථාවක් තිබුණා. එතකොට බැංකුවලට ගැටලුවක් ඇති වුණා. මොකද ණය වාරික පමා වුණා. ණයකරුවන්ට ණය හිමියන් ණය ගැතියන්ට අපි සහන කාල ලබා දෙනවා. එහෙම ලබා දෙනකොට ඔන්න බැංකුවලට තමන්ගේ එදිනදා ද්‍රවශීලතාවයට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම බැංකුවලට ණය දෙන්නට අවශ්‍ය වුණා. ඒ නිසා බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ නංවන්න වුණා. ඒක නිසා මොකද කරේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2 දක්වා පහළ දැමීම සිදු කරා. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය දැන් පවතින 2 කියන මට්ටමේ. ඒතකොට 2 දක්වා පහළට දානවත් එක්කම විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ක්‍රමයට නිකුත් වුණා ඒ ද්‍රවශීලතා ගැටලු විසඳන්න. රයිට්. ඒතකොට වර්තමානයේදී මෙය 2ක තත්වයේ පවතින. right. දැන් ඔය අපි කතා කරේ ප්‍රධාන ප්‍රතිපත්ති උපකරණ පිළිබඳව. මේට අමතරව ඔබට තවත් ප්‍රතිපත්ති උපකරණ දක්නට ලැබෙනවා. එකක් තමයි විදේශ විනිමය මෙහෙයුම්. එතකොට මෙවැනි අවස්ථාවල මහා බැංකුව යාරෙදින්
right. විදේශ විනිමය මෙවැනි අවස්ථාව විදේශ විනිමය විකිණීම හෝ මිලදී ගැනීම මගින් අවශ්‍ය මුදල් නිකුතුව හෝ ඇබ්සෝබ් කිරීම කරන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා මහා බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීමක් සිදු වුණොත් ඊට සමාන ප්‍රමාණයකට පදනම් මුදල් ආර්ථිකයට ගලා යනවා. විදේශ විනිමය විකිණීමක් සිදු වුවොත් ඊට සමාන ප්‍රමාණයකට පදනම් මුදල් මහා බැංකුව වෙත ඇදී යෑමක් සිදු වෙනවා. ඒ අනුව මුදල් තොගයට බලපෑම් කරන්නට පුළුවන්. ඒ වගේම ණය මත ප්‍රමාණාත්මක සීමා සිදු කරන්නට ඕන හැකියාව තිබෙනවා. යම් යම් ශේෂ්ත්‍ර වලට යම් යම් තැන් වලට ණය දීමේදී ඒ දිය යුතු ප්‍රමාණයන් පිළිබඳව විවිධ අංශ වලට දිය යුතු ප්‍රමාණයන් පිළිබඳව තීරණ ගැනීම තුල ණය ලබා දෙන ආකාරය මෙහෙවීමට හැකියාව තියෙනවා. ඊළඟට පොලි අනුපාතක මත සීමා පැනවීම. ඒකට අපි පසුගිය කාලේ දැක්වා ක්‍රෙඩිට් කාඩ් පොලි අනුපාතයේ ඉහළ සීමාව ලකුණු කරා. එය 18ක් ඇරෙට. ඒ වගේම රන් භාණ්ඩ උකස් ගැනීම සඳහා පොලි ඉහළ සීමාවන් මහා බැංකුව ප්‍රකාශයට පත් කරා. නිවාස ණය සඳහා ඉහළ සීමාවන් ප්‍රකාශයට පත් කරා. මේ අනුව මහා බැංකුවට පුළුවන් කියන්නේ ඕකේ මෙම ණය සඳහා ඔබට දිය හැකි උපරිම පොලි අනුපාතය මෙච්චරයි. උදාහරණයක් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කර හැකි උපරිම පොලි අනුපාතය 18%. ඊට අඩුවෙන් ඕන දෙයක් ගන්න 18%ට වඩා යන්න බෑ. මෙතන සීමා පනවන්නට පුළුවන්. එතකොට සීමා පැනවීම තුළ ඔවුන්ට බලපෑම එල්ල කරන්නට පුළුවන්. ඊළඟට ප්‍රතිමූල්‍ය පහසුකම් ඔවුන්ට පුළුවන් බැංකුව වලට කියන්නේ යම් පහසුකම් ලබා දෙන්න මෙන්න මේ අනුපාතයේ යටතේ ඒ අනුව ඔබට අපි නැවත ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා දෙන්නම් කියලා. ඊළඟට තියෙනවා ශිෂ්ට ප්‍රයෝග. ශිෂ්ට ප්‍රයෝග යටතේ අපිට කතා කරන්න පුළුවන් මහා බැංකුව ඇත්තටම බැංකු ක්‍රමයේ නියාමකයා ලෙස කටයුතු කරනවා. ඒතකොට මහා බැංකුවේ මෙහෙයවීම, ඔවුන්ගේ නියෝග, උපදෙස්, ඒ වගේම ඔවුන්ගේ මඟ පෙන්වීම බැංකු විශාල වශයෙන් අහනවා. ඒ නිසා මහා බැංකුවට පුළුවන් මාර්ගෝපදේශ ලබා දීලා මෙන්න මේ විදිහට කරන්න, මේ පැත්තට ණය දෙන්න එපා, growth එක අඩු කරන්න, growth එක වැඩි කරන්න, මේ සෙක්ටර් එකට වැඩිපුර ණය දෙන්න. මේ විදිහට බැංකු වලට කතා කරලා ඔවුන්ගේ ණය දීමේ ක්‍රමවේදයන් සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට යම්කිසි මාර්ගෝපදේශයක් ලබා දීලා Tamanට අවශ්‍ය ලෙස ඒවා මෙහෙවීමට මහා බැංකුවට හැකියාව තියෙනවා. ඒවා අපි හඳුනා ගන්නවා ශිෂ්ට ප්‍රයෝග යටතේ. ඊළඟට මහා බැංකුවට පුළුවන් ආන්තික අවශ්‍යතා පනවන්න. උදාහරණයක් ඇරෙන්න ඔවුන්ට කියන්න පුළුවන් ඔබ මිලියන 2ක අපි හිතමු ඔබ මිලියන 5ක කාර් රථයක් ආනයනය කරනවා. උදාහරණයක් ඇරෙන්න. ආනයනය කරද්දී දැන් ඔබ සාමාන්‍යයෙන් කාර් එක ආනයනය කරද්දී LC එකක් කරලා මාසෙකින් මාස දෙකකින් තමයි ඔයා මුදල් ගෙවන්න ඕන. මහා බැංකුව කියනවා නෑ එහෙම බෑ. ඔයා මිලියන 5ක කාර්යයක් ගෙන්නනවා නම් මිලියන 5 දැන් ඩිපොසිට් කරන්න. දැන් ඩිපොසිට් කරන්න ඕනේ බැංකුවේ. ඩිපොසිට් කරලා තමයි වට LC එක අරින්න පුළුවන්. නැත්නම් අරින්න බෑ. මේ විදිහට මාජින් රික්වයර්මන්ට්ස් ගේන්න පුළුවන්. එතකොට ඔයාට දැන් මිලියන 5ක් කොහෙන් හොයන්න වෙනවා. හොයා ගත්තොත් තමයි ඔයාට LC එක ඕපන් කරන්න නැත්නම් ඕපන් කරන්න බෑ. එතකොට ඔන්න අධෛර්යපත් වීමක් සිදු වෙනවා. මේ ආකාරයට ආන්තික අවශ්‍යතා වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. ඒ හරහා ණය ගැනීම දිරිමත් කිරීම, අධෛර්ය කිරීම කරන්න පුළුවන්. ඊළඟට ණය මත වටිනාකම අනුපාත පලවන්න පුළුවන්. එනම් වත්කමකින් කොපමණ ප්‍රමාණයක් ඔබට ණය දෙන්න පුළුවන්ද කියලා. දැන් අපිට ඔබට 3 wheel එකක් ගන්න ඕන නම් 3 wheel එකක් අපිට රුපියල් ලක්ෂ 3ක් විතර ඔබට කොස්ට් වෙනවා නම් මහා බැංකුව කියන්න පුළුවන් 175ක් ණය දෙන්න. ඒතකොට ලක්ෂ 3න් 175ක් ඔයාට ගන්න පුළුවන් ණයක් හැටියට. හැබැයි 125ක් ඔයා සල්ලි හොයා ගන්න ඕනේ. right? එතකොට රුපියල් 75000ක් ඔයා කොහෙන් හරි හොයා ගන්න වෙනවා. right? ඉතුරු ටික බැංකුවෙන් ණය ගන්න පුළුවන්. 225000ම ණයක් ගන්න පුළුවන් 75000යි හොයන්න ඕනේ. දැන් මහා බැංකුව කිව්වොත් නෑ එහෙම දෙන්න බෑ 150යි ණය දෙන්න පුළුවන්. එහෙම කිව්වොත් දැන් මොකද වෙන්නේ? 150000යි ණය ගන්න පුළුවන්. දැන් ඔයාට 75000 වෙනකොට 150000ක් කෑෂ් වෙන්න වෙනවා. මහා බැංකුව ඊටත් පල්ලෙහාට ගිහලා කිව්වොත් 125යි ණය දෙන්න පුළුවන්. 3 wheel එකේ යගෙන් 125යි දෙන්න පුළුවන්. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? ඔන්න ඔයාට ගන්න පුළුවන් 25000යි ණය ගන්න පුළුවන්. රුපියල් 75000යි ඔයාට ණය ගන්න පුළුවන්. ඔයාට 225000ක් සල්ලි හොයාගෙන ඉන්න වෙනවා. එතකොට 3 wheel එකක් ගන්න මනුස්සයට 225000 සල්ලි හොයන් ඉන්න බෑ. එතකොට මිනිස්සු 3 wheel ගන්න අදහස අතහරිනවා. right? එතකොට දැන් 150 කරපුවම යම් ප්‍රමාණයකට හිතනවා right 150000ක් මම බඩු ගස්තිලා හරි මාමගෙන් නැන්දගෙන් ඉල්ලලා හරි ගේනවා ගන්නවා. ඉතින් තව සුළු ප්‍රමාණයක් ඔන්න එන්න පුළුවන්. දැන් 175ක් ණය දෙන්න පුළුවන් කරොත් ඔන්න 225000ක්ම ණය හම්බ වෙනවා.
එතකොට මිනිස්සු බලනවා රයිට් 2,25,000ක් ණය හම්බ වෙනවා. පැල 75,000නේ මම හොයන්න ඕනේ. එහෙනම් මොන හරි කරලා පැල 75,000ක් හොයාගෙන ඉමු කියලා ඔන්න මිනිස්සු ගන්න පෙළවෙනවා. එතකොට මේ වත්කම් වල වැලියු එකෙන් කොච්චර ප්‍රමාණයක් ණය දෙන්න පුළුවන්ද කියන එක තමයි මේ loan to value ratio එකෙන් කියන්නේ. ඒතකොට loan to value ratio එක අනුව වත්කමේ ප්‍රමාණයෙන් වැඩිපුර ප්‍රතිශතයක් ණය දෙන්න පුළුවන් නම් මිනිස්සු ණය ගන්න පෙළඹෙනවා වැඩි. මොකද ණය අරගෙන වත්කම ගන්න ලේසියි උන්ට. අතට තියෙන්න ඕන මුදල් ප්‍රමාණය අඩුයි. බැරි වෙලාවත් ණය දීමේ ප්‍රතිශතය අඩු කළොත් එහෙම ඔන්න ඔබට වැඩිපුර අතේ සල්ලි තියෙන්න ඕනේ. එතකොට මිනිස්සු ණය ගන්න පෙළඹීම අඩු වෙනවා. ඉතින් මේ වගේ දේවල් මගින් ණය පිළිබඳ ඇති ඉල්ලුම අඩු කරන්න වැඩි කරන්න හැකියාව තියෙනවා මහ බැංකුවට. එතකොට මේ ඔබ දකින්නේ COVID-19 වසංගතය හමුවේ මහ බැංකුවගත් ක්‍රියාමාර්ග. දැන් මේක තමයි ඔබගේ හෝම්වර්ක් එක ඇසයින්මන්ට් එක. එතකොට ඉගෙනුම් ක්‍රියාකාරකම් යත්තේ ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකා මහ බැංකුව කුමන ආකාරයේ මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුද? අන්තිමේක අපි අහනවා COVID-19 අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්තිය ඇසුරු වූ ආකාරය සැකමින් පාදයි. දැන් එන සතියේ මට ඔබ අනිවාර්යෙන් මේකට පිළිතුරු ලියන්නට ඕනේ. මම කීප දෙනෙකුට අවස්ථාව දෙනවා ඒ තමන්ගේ පිළිතුර පන්ති ඉස්සරහ සාකච්ඡා කරන්න. දැන් මේක කරන්න මම නිකන් දෙන්නේ නෑ ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ අහන ආස අපිට කියලා දුන්නේ නෑනේ. කියලා දුන්නේ නෑ නෙමෙයි. දැන් ඔබට අවශ්‍ය දේවල් කියලා දීලා තියෙනවා. දැන් ඔබට මම ෂෙයා කරා මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතික මුදල් සහ ණය කියලා මහ බැංකුවේ 7 වන පරිච්ඡේදය. මේ 7 වන පරිච්ඡේදයේ මුල් පිටු සම්පූර්ණයෙන්ම ඩෙඩිකේට් කරලා තියෙන්නේ අපි මේ කතා කරපුවා පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට 2020 ලේටස්ට්ම රිපෝට් එකෙන් අපි මේක අරගත්තේ. ඉතින් ඔබ මේ වාර්තාවේ මුල් ටික කියවන්නට ඕනේ. right? ඒතර මුල් ටික කියවන්නට ඕනේ. පිටු අංක අඩුම ගානේ ඔබ පිටු අංක 179 වෙනකන්වත් කියවන්න ඕනේ. 179 කියුවේ 101 ඉඳලා නෙමෙයි ආ. 1 ඉඳලා නෙමෙයි. 173 ඉඳලා 179. ඒ කියන්නේ පිටු 6ක් තියෙනවා. හරි. මේ පිටු 6 කියෙව්වොත් ඔබට මේ අහලා තියෙන ඉගුරුම් ක්‍රියාකාරකම් වලට උත්තර ලියන්න පුළුවන්. දැන් මම ඒක සාකච්ඡා කරන්නේ ඔබ මේක කියෙව්වට පස්සේ. ඒ නිසා එන සතියේ ඔබ මේක කියවගෙන ඉන්න. ඒතකොට එන සතියේ දැන් අපි මේකත් එක්ක මුදල් ගැන කතාව ඉවරයි. ඒතකොට අපිට මේ තියෙනවා මං හිතන්නේ ගිය සතියේ ගානකුත් තියෙනවා. දැන් මේ සතියේ තියෙන මේ ප්‍රශ්නෙත් තියෙනවා. මේක ඉතාමත් කාලීන ප්‍රශ්නයක්. COVID-19 අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව තම මුදල් ප්‍රතිපත්තිය හැසිරු වූ ආකාරය. මෙන්න මේ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නෙට ඔබ පිළිතුරු ලියන්න ඕනේ. අරකට පිළිතුරු ලියලා ඇති කියන මං හිතනවා. අද අපිට වෙලාවක් තිබෙන්නේ නැහැ සාකච්ඡා කරන්න. right? ඒ නිසා මේ ප්‍රශ්නෙට ඔබ පිළිතුරු ලියන්න ඕනේ. පිළිතුරු ලියන්න ඕනේ මොන අධ්‍යයනය කරලාද? මෙන්න මේ චැප්ටර් එකේ තියෙන දේවල් අධ්‍යයනය කරලා පළවෙනි පිටු 6 කියවලා. පළවෙනි පිටු 6 කියවලා. පළවෙනි පිටු 6 කියවද්දී ඔබට ඊට අමතරව වෙනත් දේවලුත් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. හරි. එහෙමනම් අදට අපි මෙතනින් නවත්තනවා. එතකොට එන සතියේදී අපි අර ගානයි මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරුයි කතා කරලා ඊට පස්සේ මහ බැංකුව කියන මාතෘකාවට ගමන් කරනවා. right. පළමු ප්‍රශ්න 4.5 තියෙන විට 15ක් වැඩි 8.5 දෙනකොට රේණුකා මට ඔබගේ ප්‍රශ්නේ නම් තේරෙන්නේ නැහැ. දැන් ෂෙයා කරපු එක ගන්නේ කොහොමද? ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ. lesson 5 යටතේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ලින්ක් එකක් යවන්න ලින්ක් එකකුත් එවන්න පුළුවන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ගන්න. හැබැයි මම ඩවුන්ලෝඩ් කරලා දාලා තියෙන්නේ. මම ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් එවන්නම් ඔයගලන්ට. right මේ තියෙන්නේ ඉංග්‍රීසි version එක. මේක ඔබට සිංහලට හරව ගන්නත් පුළුවන්.
මේකෙන් ඕන්න ඩවුන්ලෝඩ් කරපුවා මම ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. හරි. අපි සිංහල එකත් ගමුකෝ සිංහල එකටත් ගියා. ඔන්න සිංහල එක. මෙතන ගියාම මහා බැංකු වාර්තා පරණ ඒවාත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ වාර්ෂික වාර්තාවේ ඔයා PDF එක ක්ලික් කරපුවම මේක එනවා. හරි. මේකේ මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතික මුදල් සහ ණය 7 වෙනි පරිච්ඡේදය. මේක ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරපුවම මෙන්න ඔයාට ඇරෙනවා. එතකොට මේක ඔයාට පුළුවන් මේ භාවිතයට ගන්න. ඒ කියන්නේ මේ ඩවුන්ලෝඩ් කරගන්න PDF එකක් හැටියට. හරි. මේ ලින්ක් එකත් මම දැන් දැම්මා. මේක අනිවාර්යෙන් කියවන්න ඕනේ හැබැයි නැත්තම් වැඩක් නෑ. ඔව්. රයිට් වෙනත් ගැටලු තියෙනවද මොන හරි ඔබට අහන්න පුළුවන්. අසංක සයනද ඔව් අසංක හෙලෝ මේ අර ස්රාර එක මේ ද්‍රෝශීලි අනුපාතයට ගන්න ගැන වෙනස් කරගන්න පුළුවන් කියන ගැන බෑංක එක අවශ්‍යතාවට අනුව එකන්නේ මේ ද්‍රවශීලතා වෙනස් කරන්න පුළුවන් කියර නෝට්ටගේ තියෙන්නේ නෝට්ටගේ තියෙනවා ව්‍යවස්ථාපය සංජිත අවශ්‍යතාව හර බැංකොල් ද්‍රවශීලතාව කළමනා කරන උපකාරීවේ කියලා ඕ මේ එතකොට ඕ දැන් තමන්ගේ දැන් දවසේ වැඩ කටයුතු කරගෙන යනකොට යම් කිසි වෙලාවක දවශීල හිඟයක් ඇති වුණොත් ව්‍යාපාරික ගනුදෙනු කරගෙන යන වෙලාවේ ඔයාට පුළුවන් අර සංචිතවල තියෙන මුදල් වලින් ඒ ගනුදෙනු පියවන්න පියවල දිනය තුල ඔයා ආපහු ඒක රීස්ටේට් කරන්න ආපහු ඒක ප්‍රතිපූර්ණ කරන්න නැත්තම් පැනල්ටි එකක් වද එක අපිට සමන් 100%කට අඩුවෙන් තියාගන්න බැහැ නේද එහෙම පැනල්ටි වෙනවා නේද 100%කට අඩුවෙන් තියාගන්න බෑ ඒ කියන්නේ දවස් ඉවර වෙනකොට දෙක ආපහු ඒක පුරවන්න රයිට් දවස් අවසානයේ පුරවන්න ඕනේ ඔව් අනිවාර්යයෙන් හරි හරි සර් හරි හරි thank you sir